සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි දැන් මේ කතා කරමින් සිටින්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට අයිති මහා වේදල්ල කියන සූත්‍ර දේශනාව. දැන් අපි දේශනා ගණනාවකින් මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරමින් යනවා. එතකොට අපි අවසානට කතා කරමින් හිටියේ මහා කුට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා, ආයුෂ්මත්නි, කුමන අංගයන්ගෙන් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය තුලින්ද චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් උදා කරන්නේ කියලා. ඒකට සාරිපුත්ත මහරහතන් වහන්සේ දුන්න උත්තරය තමයි අපි සාකච්ඡා කරමින් යන්නේ. අංග 5කින් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨියෙන් චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් උදා කරනවා කියලා. ඒ අංග 5 සීලයෙන් අනුග්‍රහ ලැබීම, ශ්‍රුතයෙන් අනුග්‍රහ ලැබීම, සාකච්ඡාවෙන් අනුග්‍රහ ලැබීම, සමතයෙන් අනුග්‍රහ ලැබීම, විදර්ශනාවෙන් අනුග්‍රහ ලැබීම. ඔය තමයි අංග 5. ඒතර ඒකේ අපි සීලය ගැන කතා කළා, ශ්‍රුතය ගැන කතා කළා, සාකච්ඡාව ගැන කතා කළා. දැන් අපි කතා කරන්නේ සමතය ගැන. ඒතර මේ සමතයත් විදර්ශනාවත් කියන එක එකටම වගේ කතා කරන්න ඕන එකක්. ඒතර සමත විදර්ශනාවෙන් අනුග්‍රහ ලැබීම කියලා ගත්තත් කමක් නැහැ. ඒතර මේ සමතය ගැන අපි කතා කරද්දී අපි ගිය වතාවේ ආනාපාන සති සමාධිය උපදව ගන්න විදිහ, ආනාපාන සති භාවනාව ගැන මූලික වශයෙන් අපි සාකච්ඡා කළා. ඒතර පින්වත්නි, සමතය කියලා කියනකොට සමතය කියලා කියන්නේ සිතේ ඇති එකඟ බවනේ. ඒතර මේක ප්‍රධාන වශයෙන් අපි දෙආකාරයකට අපිට කතා කරන්න පුළුවන්. ඒ තමයි එක අරමුණක සිත එකඟ කිරීම. එක අරමුණක. ඒක දැන් ආනාපාන සතිය ගත්තොත් එහෙම ආස්වාස ප්‍රස්වාසී සිත එකඟ කරන්නේ. ආස්වාස ප්‍රස්වාසී. දැන් මෛත්‍රිය ගත්තොත් එහෙම ඊට වඩා වෙනස්. සිත එකඟ කිරීමම තමයි කුසල් අරමුණේ සිත එකඟ කිරීමයි. නමුත් මෛත්‍රී භාවනාව ගත්තොත් එහෙම ඒ මෛත්‍රී භාවනාව පරාසයක් තුල, ඒ කියන්නේ මෛත්‍රී දැන් තමන්ට මෛත්‍රී කරගන්නවා, ඊට පස්සේ තමන්ගේ අවට ඉන්න පිරිසට මෛත්‍රී කරනවා. ඒ දැන් මෛත්‍රී භාවනාවත් කොටස් දෙකක් තියෙනවනේ. අපමාන චේතෝ විමුක්තිය, මහග්ගත චේතෝ විමුක්තිය කියලා. ඒතර මහග්ගත චේතෝ විමුක්තිය ගත්තොත් එහෙම
තමාට මෛත්‍රී කරගෙන ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒක ව්‍යාප්ත කිරීම. මුලින්ම අපි තමන් නිවසේ නම් සිට තමන්ගේ නිවසේ ඉන්න පිරිසට. ඊට පස්සේ තමන්ගේ ගමේ ඉන්න පිරිස ඉඩක කරගෙන අර නිවසේ ඉන්න පිරිසට මෛත්‍රී වඩලා ඒක තව පුළුල් කරනවා. ගමේ ඉන්න පිරිසට, තමන්ගේ ප්‍රදේශයේ ඉන්න පිරිසට, රටේ ඉන්න මේ විදිහට පුළුල් කරනවා. ඒකට කියන මහාගත චේතෝ මුක්තිය කියලා. අපමාන චේතෝ මුක්තිය කියලා කියන්නේ තමන්ට මෛත්‍රිය පතුරවාගෙන තමන්ට මෛත්‍රී කරගෙන ඊට පස්සේ ඒක අර ක්‍රමක්‍රමයෙන් පුළුල් කිරීමක් නෙවෙයි. ඒක දිශා වශයෙන් අප්‍රමාණව. දැන් නැගෙනහිර දිශාව කිව්වොත් මේකේ කෙලවරක් නැහැ. නැගෙනහිර දිශාවේ අප්‍රමාණව නැගෙනහිර දිශාවට කෙලවරක් නැහැ. හරි. ඊට පස්සේ දකුණු දිශාව කිව්වොත් මේක දිශා කියන්නේ දකුණු දිශාවේ කෙලවරක් නැහැ. ඊට පස්සේ බටහිර දිශාව, උතුරු දිශාව මේ විදිහට දස දිශාවට. ඒකට කියන අපමාන චේතෝ මුක්තිය කියලා. ඒ මහග්ගත චේතෝ මුක්තිය, අපමාන චේතෝ මුක්තිය. ඒතර එතන දැන් මහග්ගත චේතෝ මුක්තිය ගත්තත්, අපමාන චේතෝ මුක්තිය ගත්තත් ඒකත් එතකොට යම් පරාසයක් තියෙනවා. ඒ සිත එකඟ කරන යම් පරාසයක් තියෙනවා. දැන් ආනාපාන සතිය ගත්තම ආස්වාස ප්‍රස්වාසී සිහිය තියාගන්නේ. ඒතකොට ඒක අරමුණක්. අරක පරාසයක් තියෙනවා. බුද්ධානුස්සතිය ගත්තොත් මේක ලොකු පරාසයක් තියෙනවා. බුදු ගුණවල. අරහම් බුදු ගුණේ ගැන හොඳට අරහම් බුදු ගුණේ ගැන කල්පනා කරනවා. සම්මා සම්බුද්ධ බුදු ගුණේ ගැන කල්පනා කරනවා. ඊට විද්‍යාචරණ සම්පන්න ගුණය ගැන කල්පනා කරනවා. එතකොට එහෙම පරාසයක් තියෙනවා. ඒතර ඒ විදිහට එක අරමුණක සිතේ කිරීමත් යම් පරාසයක සිතේ කිරීමත් කියලා මේ සමාධිය දෙආකාරයකට අපිට ගන්න පුළුවනි. දැන් අපි තුමු කසින කියලා. කසින භාවනාව ගත්තොත් මේකේ කසිනේ එක අරමුණක් තියෙන. ආනාපාන සතිය වගේ එක අරමුණක්. කසින භාවනාව. ඒතර අනිත් ඒව ගත්තොත් එහෙම මෙතන යම් පරාසයක් තියෙන. ඒකට මේ වගේ නිකන්. දැන් අපි තුමු ඔන්න යම්කිසි හීලා නැති සතෙක් අල්ල ගන්නවා කියලා කියන්නකෝ. අපි තුමු කුළු හරකෙක් අල්ල ගන්නවා කියලා. ඒ කුළු හරකා සමාවිත කරන්න පුළුවන්. ඒ කුළු හරකා කණුවකට තියලා බඳින්න පුළුවන්. හරි කණුවකට තියලා බඳින්න පුළුවන්. එහෙමත් නැත්නම් හොද්දට ශක්තිමත්ව වැටවල් ගහලා යම් කොටුවකට ඒ කුළු හරක දාන්න පුළුවන්. කුළු හරක කණුවකට තියලා බඳින්න පුළුවන්. ඒ වගේ තමයි ආනාපාන සතිය. එහෙමත් නැත්නම් කසින භාවනා ගත්තොත් යම් රාමුවක් යම් කොටුවක් හදලා ශක්තිමත්ව කොටුවක් හදලා ඒ කොටුවේ ඇතුළට කුළු හරක දානවා. එතකොට කුළු හරකට කැලේට යන්න බෑ. ඒ වගේ මෛත්‍රිය, බුද්ධානුස්සතිය, ඒ කියන්නේ අනුස්සති භාවනා මේ ආදී සමාධි සමතේ වඩන භාවනා මේ විදිහට කියලා කියන්න පුළුවන්. ඒතර මේ දෙආකාරයටම ගත්තොත් මේ දෙආකාරයටම සමතය වැඩෙනවා. සමාධිය වැඩෙනවා. ඒතර අපි කතා කරන්නේ ආනාපාන සතිය ගැන. ඒතර පින්වත්නි මේ කෝ කරන්නත් සමාධිය වඩන්න එයාට තියෙන්න ඕනේ සීලෙන් ලබන අනුග්‍රහය. මේ බුද්ධ ශාසනයේ සීලෙන් ලබන අනුග්‍රහය තුල වැඩෙන සමාධිය මහත්ඵලයි මහානිසංස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සීලෙන් අනුග්‍රහ ලබන්න ඕනි සමාධිය. ඊළඟට ප්‍රධාන වශයෙන් සමාධිය නියු කර ගන්න ඕන එකක් තමයි කායික වශයෙන්ම මානසික වශයෙන්ුත් ඇති කරගන්න විවේකය. කායික විවේකයත් මානසික විවේකයත් කියන එක සමාධිය වඩන්න අනිවාර්යම ඕන එකක්. දැන් ගිහි උදවිය ගත්තොත් එහෙම ගිහි උදවියට මේ දෙකම අමාරුයි. කායික විවේකයත් මානසික විවේකයත් කියන දෙකම අමාරුයි. පැවිදි උදවියට කායික විවේකයත් මානසික විවේකයත් කියන දෙකම අකිච්චලාභී, අකසිරලාභී, නිකාමලාභී. ඒ කියන්නේ පහසුවෙන් ලබන්න පුළුවන්. බුදුරජාණන් දේශනා කරන්නේ පහසුවෙන් ලබන්න පුළුවන් වෙන්න ඕනි.
කායික විවේකයත් චිත්ත විවේකයත් කියන දෙකම පහසුවෙන් ලබන්න පුළුවන් වෙන්න ඕනේ කියලා පැවිදි පිරිසට. ඒතර ඒකනේ අර බුදුරජාන් වහන්සේ මේ නිවන් මඟ වඩද්දී ගිහි උදවිය හැඳින්නුවේ උපමා කළේ මොනරට. පැවිදි උදවිය උපමා කළේ හංසයාට. හංසයා කියලා කියන්නේ පියාපත් බර අඩුයි. හංසයාට එක තැනක තවත් තැනකට යද්දී පියාපත් බර අඩුයි. මොනරට පියාපත් බර වැඩි. මොනරට හරි අමාරුවෙන් මොනරා ඉගිල්ල යන්නේ. ගොඩාක් දුර එක දිගට ඉගිනින්න බෑ මොනරට. පියාපත් බර වැඩි නිසා. ඒතර ගිහි උදවිය බුදුරජාන් වහන්සේ වදාළේ මොනර වගේ කියලා. පැවිදි උදවිය හංසය වගේ කියලා. දැන් ඔය කොයිතරම් සත්‍යද කියන එක අපිම කල්පනා කරලා බලන්න ඕන. දැන් සමහර විට පැවිදි උදවියට ගිහි උදවියටත් වඩා බර වැඩි වෙන්න පුළුවන් සමහර විට. එහෙම විය යුතු නැහැ. එහෙම විය යුතු නැහැ. පැවිදි උදවිය ගිහි උදවියට වඩා හැම පැත්තෙම බර අඩු කරගන්න ඕනේ. හැම පැත්තෙම බර අඩු කරගන්න ඕනේ. ඒක තමයි සාර්ථක පැවිදි ජීවිතය කියලා කියන්නේ. සාර්ථක පැවිදි ජීවිතය කියලා කියන්නේ බර මේ ලෝකෙක තියෙන ඔක්කොම පටලවාගෙන ඒව තුළම තමන් කායික වශයෙන්මුත් මානසික වශයෙන්මුත් ඒව තුළම පැටලි සිටීම සාර්ථක පැවිදි ජීවිතය නෙවෙයි. සාර්ථක පැවිදි ජීවිතය කියලා ගන්න බෑ. සාර්ථක පැවිදි ජීවිතය කියලා කියන්නේ ඒකනේ අර කණිමේ සූත්‍රයේ භාග්‍යවතුන් වදාළේ අප්පකිච්චෝච සල්ලහුක බුද්ධි. අප්පකිච්චෝච කියලා කියන්නේ අඩු කොට වැඩ නිති සැහැල්ලුවෙන් ඉඳ. අප්පකිච්චෝච අඩු කොට වැඩ. කියන්නේ වැඩ අඩු බව. ඉගෙන පැවිදි කෙනෙකුට ස්වාමීන් වහන්සේ නමකට වැඩ අඩු වෙන්න ඕනි. වැඩ වැඩි වෙනවා නම් වැඩ වැඩි කර ගන්නවා නම් ඒක පැවිදි ජීවිතේ සාර්ථකත්වයක් නොවේ. සමහර උදවිය දැන් මේ කියනවා අප්පායි ස්වාමීන් වහන්සේ පුදුම විදිහට පුදුම වැඩ කොටසක් කරන්නේ මේ හිතා ගන්නවත් වෙලාවක් ගන්න නැතුව පුදුම වැඩ කොටසක් කරන්න කියලා. ඒක සාර්ථක පැවිදි ජීවිතයක් නෙවෙයි. කියන්නේ ඒ වැඩ කොටස කමක් නැහැ නිවන් මඟ නම්. ඒ කියන්නේ ඔන්න දැන් බුදුරජාන් වහන්සේ ගන්නකො බුදුරජාන් වහන්සේ පැවිදි උදවියට පැවිදි ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවක පිරිසනේ පැවිදි උදවිය. ඒතරේ පැවිදි උදවියට භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ පැවිදි කෙනා උදෑසනම අවදි වෙනවා. උදෑසනම අවදි වෙලා ඊට පස්සේ දැන් තමන්ගේ පිරිසුදු කරගන්න කටයුතු සිදු කරලා ඊට පස්සේ ඒ කෙනාට තියෙනවා දැන් අපි හිතමු ආවාසයේ ඉන්න ආවාස භූමිය සුද්ධ පවිත්‍ර කරගෙනවා නම් ඒ ටික දල වශයෙන් ඒ ටික කරලා ඊට පස්සේ පැවිදි ඒ ස්වාමීන් වහන්සේ පින්නපාතේ වඩින්න ඕනේ. දැන් දේශනාවල තියෙනවා. ඔබ අරගෙන කියවලා බලන්නකො සීලක්ඛන්දේට අයිති දේශනාවල එහෙම තියෙනවා ඒවා. ඊට පස්සේ දැන් විනය පිටකේ වත්තක්ඛන්දකේ ගත්තොත් එහෙම ඒවා තියෙනවා. ඒතර පින්නපාතේ වඩින්න ඕනේ. ඒතර පින්නපාතේ වඩිද්දී ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ ඕනම දැන් කියන්නේ අලුත පැවිදි ස්වාමීන් වහන්සේ නමක් හෝ වේවා ඊට පස්සේ පරණ ස්වාමීන් වහන්සේ නමක් හෝ වේවා හැම කෙනෙකුටම මේක තියෙන්නේ. ඒ කියන්නේ මේ අලුත් පරණ ભેදයක් නැහැ. දැන් භාග්‍යවතුන් වහන්සේ ඉතින් භාග්‍යවතුන් ශාස්ත්‍රඥ වහන්සේනේ. මේ බුද්ධ ශාසනයේ අයිතිය භාග්‍යවතුන් වහන්සේටනේ. භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ජීවිතේ පින්ඩපාතේ වැඩියා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඇතම් කාලවලදී සංඝයාගෙමුත් වෙන් වෙලා පිරිසගෙමුත් වෙන් වෙලා භාග්‍යවතුන් වහන්සේත් විවේකීන් මාස ගණන් වැඩ සිටපු අවස්ථා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇතම් අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා මහණෙනි මේ 3 මාසයේ මම විවේකීන් ඉන්න කැමතියි. විවේකීන් මං ඉන්න කැමතියි. ඒක නිසා පින්නපාත දානෙ ගෙනින භික්ෂුවක් ඇර වෙන කවුරුත් මාව මුණ ගැහෙන්න ඉන්න එපා. දැන් භාග්‍යවතුන් වහන්සේත් ඒ විදිහට හිටියා. දැන් බුදුරජාණන් වහන්සේට කුමක් කරගන්නද? භාග්‍යවතුන් වහන්සේත් විවේකය, කියන්නේ කායික විවේකය,
චිත්ත විවේකී කියලා කියන භාග්‍යතුන් වහන්සේට දැන් සිතේ විවේක නැති වෙන්නේ චිත්ත විවේකේ නැති වෙන්නේ පංච නීවරණ වලින්නේ. ඒතර පංච නීවරණ කියන භාග්‍යතුන් වහන්සේට නෑ. උනාට විවේකයේ සිහින් කායික විවේකයේ ගැන භාග්‍යතුන් වහන්සේත් ඒ විදිහට කල්පනා කළා. ඒතර භාග්‍යතුන් වහන්සේට වඩා බුද්ධ ශාසනය ගැන අපිට ඊට වඩා වාකීමක් තියෙනවා කියලා කියන්න බෑනේ කාටවත්ම. ඒ රහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේලා ඒ උදවියට වඩා ඒ උත්තමයන් වහන්සේලාට වඩා බුද්ධ ශාසනය ගැන වාකීමක් අපිට තියෙන්න පුළුවන්. දැන් අපිට මේ විවේකයක් ගන්නවත් වෙලාවක් නැහැ. මේ ඒ තරම් අපිට මේ ශාසනික මේ ශාසනීය වැඩනේ කියලා කියන්න කාටවත් බෑ. මොකද ඒක සාර්ථක පැවිදි ජීවිතයක ලක්ෂණයක් නොවේ. හරි. එතකොට ඔන්න ඊට පස්සේ ඔන්න අර මේ භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දී ඒක බොහොම සංවර ගමනින් පිණ්ඩපාතේ කරගෙන පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතේ කරගෙන පිණ්ඩපාතේ ගැන මේ දන්නවනේ. ඒතර පිණ්ඩපාතේ වඩිද්දී පාත්‍රයේ සිවුර කියන්නේ සිවුරත් කරේ දාගෙන ඉදසට එහෙම තමයි වැඩලා තියෙන්නේ. දෙපට සිවුරත් කරේ දාගෙන වැඩලා තියෙන්නේ. පාත්‍රයේ සිවුර අරගෙන කියලා කියන්නේ. පාත්‍රයේ අතින් දරාගෙන පිණ්ඩපාතේ වඩිනවා ගියක් ගානේ. ඒතර ඒකෙදිත් ගියක් ගානේ පිණ්ඩපාතේ තමන්ට දුතාංග සමාදන් වෙලා ඉන්න භික්ෂුවක් නම් ඒ පිණ්ඩපාතයේ සම්බන්ධව දුතාංග තියෙනවා. නැත්නම් එහෙම නැත්නම් සාමාන්‍ය කියන තමන්ට අවශ්‍ය ප්‍රමාණයට දානි ලැබෙනකම් පිණ්ඩපාතේ වඩිනවා. ඒතර පිණ්ඩපාතේ වෙනකොට ගෙදරකට පිණ්ඩපාතේ වැඩලා ඒ ගෙදරට ගොඩාක් ආසන්නත් නැතුව ගොඩාක් දුරත් නැතුව යම් මධ්‍යස්ථ දුරකින් මේ වැඩ ඉන්න ඕනේ. තමන් පිණ්ඩපාතේ වැඩියා කියලා ඇඟවීමක් කරන්න බෑ. පිණ්ඩපාතේ වැඩියා කියලා ඇඟවීමක් කරන්න බෑ. ආටවා. මේ දැන් උගුරපාදලාවත් අඟවන්න බෑ. ඒක නේද එක වෙලාවක ඔන්න එක බමුණෙක් හිටියා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණව පැහැදිලා. ඒ බැමිණිය පැහැදීමක් නැහැ බුදුරජාන් වහන්සේ ගැන. එතකොට බුදුරජාන් වහන්සේ දැන් මේ බමුණා මේ බැමිණියත් බොහෝ කුසල් මේ සංසාරේ පින් කරගෙන ආපු දෙපළක්. එතකොට මේ බමුණා නිරන්තරයෙන් බුදුරජාන් වහන්සේ දම් පැන්දෙනවා. තමන්ගේ නිවසට භාග්‍යතුන් වහන්සේ හෝ යම් භික්ෂුන් වහන්සේ නමක් හෝ පිණ්ඩපාතේ වැඩියොත් එහෙම තමන්ට තියෙන දේ හරි කමන්නේ දෙනවා මේ බමුණා. එහෙම කෙනෙක්. ඒක බැමිණිය දන්නවා. දැන් එක දවසක් බමුණා දැන් ඔන්න ගේ ඉස්සරහා මිදුල පැත්තට පිටුපාලා ආසනේ වාඩි වෙලා කෑම කනවා. බැමිණිය ඒ බමුණට ඉස්සරහින් ඉඳලා උපස්ථාන කරනවා. කෑම බෙදනවා. ඒ උපස්ථාන කටයුතු කරනවා බමුණට. බැමිණිය මූණ දාලා ඉන්නේ මිදුල පැත්තට. බමුණ මූණ දාලා ඉන්නේ ගේ පැත්තට. මිදුල පැත්තට පිටුපාලා ඉන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ මේ නිවසට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා දැන් ඔන්න මිදුලේ ටිකක් ඈතින් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් බැමිණිය දැනගත්තා බමුණ දැක්කොත් එහෙම භාග්‍යවතුන් වහන්සේ වැඩලා ඉන්නවා. බමුණ දැක්කොත් එහෙම අනිවාර්යයෙන් මේ තියෙන මේ පතේ තියෙන කැම ටික හරි දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ දෙනවා. ඒතර මට ආපහු කැම හදන්න වෙනවා බමුණට. බැමිණියට මේක කරදරයක් කියලා තමයි හිතුවේ. මොකද බැමිණිය බුදුරජාණන් වහන්සේ ගැන එච්චර පැහැදීමක් ශ්‍රද්ධාවක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේත් මේක දන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩියා නිවසට පිණ්ඩපාතේ. බමුණ දැක්කේ නැහැ. හැබැයි බැමිණි දැක්කා. බැමිණි කැමති නැහැ. දැන් මේ බැමිණිය කැමති නැහැ මේ බුදුරජාණන් වහන්සේ මේ කැම ටික දෙනවට. දාන දෙනවට. ඒතර බැමිණිය බමුණට නොපෙනෙන්න බුදුරජාණන් වහන්සේට ඔළුවෙන් කිව්වා යන්න කියලා. ඔළුවෙන් යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ ඔළුවෙන්ම දැන් කටින් කතා කරේ නැහැ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඔළුවෙන්ම යන්නේ නැහැ කිව්වා. හරි ලස්සනට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඔළුවෙන්ම යන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බැමිණිය දෙවෙනි වතාවටත් කිව්වා යන්න කියලා. දෙන්නේ නැහැ කැම දෙන්නේ නැහැ යන්න කියලා. ඒ කටින් නෙවෙයි. දැන් බමුණට බැමිණිය දැන් කටින් කිව්වොත් එහෙම බමුණ දකින්නවනේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ ඔළුව හෙල්ලුවා යන්නේ කියලා.
ඊට පස්සේ බැමිණි තුන්වෙනි වතාවටත් බැමිණිය බුදුරජාණන් වහන්සේට මේ ටිකක් අර ටිකක් තදින් කියනවා වගේ ඔළුව ටිකක් ලොකුවට හොල්ලලා වැඩිපුර හොල්ලලා යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේත් දැන් තදට වාගේ බුදුරජාණන් වහන්සේත් ඉඳලා බුදුරජාණන් වහන්සේත් ඔළුව හොල්ලක යන්නෙම නැහැ කියලා. එහෙම කියනකොට දැන් බැමිණිට දැන් පුදුමයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ දාන ටිකක් ගන්න මේ මෙච්චර මේ දෙන්නේ නැහැ කියද්දිමුත් මේ ඉන්නවා. බැමිණිට දැන් පුදුමයි. බැමිණිට එකපාරටම hina ගියා. hina එනකොට බමුණ බැලුවා කාත් එක්කද බැමිණි hina වෙන්නේ කියලා. hina වෙන්නේ කියලා බලනකොට මේ පිටිපස්ස බලනකොට බුදුරජාණන් වහන්සේ. ඊට ඒ බමුණා ඉක්මනින් නැගිටලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට සමා වෙන්න. භාග්‍යතුන් වහන්සේ වඩනාසීක්වා කියලා අර තමන් කකා හිටපු දැන් මේ බමුණ කියන ස්වාමීනි මේ මම කකා ඉන්න මේ කැම ටික විතරයි තියෙන්නේ. මේ ටික දැන් කොහොමද මන් දෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදා බමුණ ඔබට ඒක බරක් නොවේ නම් ඔය කැම මේ ඉඳුල් ටික මට පාත්‍රයට දාන්න. අහන්න බුදුරජාණන් වහන්සේ. අන්න බුදුරජාණන් වහන්සේ. එතනින්ම අර බමුණත් බැමිණියත් එක්කම පැහැදිලා බැමිණියත් ඒ ශාසනය කිරි පැහැදිලා ඒ ශාසන ප්‍රතිපදාව යෙදුණා. ඒතර මට කියන්න ඕන උනේ දැන් භාග්‍යතුන් වහන්සේත් ඒ නිවසට පිණ්ඩපාතේ වැඩලා ඇඟවීමක් කරන්නේ නැහැ. ඇවිල්ලා ඉන්නවා කියලා දැක්කොත් තමයි. දැක්කොත්. ඒතර ඒ විදිහට පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතේ කරගෙන භික්ෂුන් වහන්සේ නැවත ආවාසයට වැඩලා ඊට පස්සේ වතපිළිවෙත තියෙනවා. දානශාලාවේ වත. ඒ කියන්නේ ඒ කාලේ මෙහෙම පහසුකම් නැහැ නේ පින්වත්නි. ඒ කාලේ මෙහෙම පහසුකම් නැහැ. දැන් මේ පහසුකම් මේවා ගිලා පහසුකම් පස්සෙම දුවන යුගයක් නේ. සත්‍ය හොයන්න දුවන යුගයක් නෙවෙයිනේ. ඉවසන්න පුරුදු කරන්න දුවන යුගයක් නෙවෙයිනේ. පහසුකම් පස්සේ දුවන යුගයක් නේ. ඒ කාලේ මෙහෙම පහසුකම් නැහැ. පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා ඒ පිණ්ඩපාත ශාලාවෙන් තියලා ඊට පස්සේ බොන පැන් පරිභෝග කරන පැන් ගේන්න ඕනි. වගේ එන්න මේ දැන් වගේ මේ ටැප් එක ළඟට ගිහිල්ලා වෙලා අරිනකොට පැන් මෙන්න එන එකක් ඒ කාලේ තිබිලා නැහැ. විනය පිටකේ තියෙනවනේ. එතකොට ටිකක් ඈතින් සමහරට ගඟකින් එහෙම නැත්නම් ලිඳකින් ඒ පැන් ගේන්න ඕනි භාජන වලට කලගෙඩි වලට භාජන වලට ගෙනල්ලා දානශාලාවේ අවශ්‍ය කරන පැන් තියලා ඊට භාජන සෝදන්න ඕන කරන පැන් තියලා වැසිකිලි වලට ඕන කරන පැනුත් වැසිකිලි වල ඒ භාජන වලට පුරවලා හරිද පුරවලා මේ විදිහට වත් පිළිවෙත් ටිකක් තියෙනවා. ඒ වත් පිළිවෙත් කරලා ඊට පස්සේ ආචාර්යවත උපාධ්‍යායවත මේ වත් සිදු කරලා ඊට පස්සේ භික්ෂුන් වහන්සේගේ කාර්යය තමයි හිටගෙනත් කියන්නේ ඇවිදින්න ගමනොත් හිටගෙනත් වාඩි වෙලත් පංච නීවරණයන්ගෙන් සිත පිරිසුදු කිරීම. පංච නීවරණයන්ගෙන් සිත පිරිසුදු කිරීම කියලා කියන්නේ භාවනා කිරීම. පංච නීවරණයන්ගෙන් සිත පිරිසුදු කිරීම. ඒතර උදෑසන කාලේ මේක තමයි කාර්යය. ඊට පස්සේ හවස් කාලෙත් ඒක තියෙන්නේ මේ තුන් ආකාරයටම ඉඳගෙනත් හිටගෙනත් ඇවිදින මේ අතරතුරෙත් පංච නීවරණයන්ගෙන් සිත පිරිසුදු කිරීම. භාවනා කිරීම. සමතේ ප්‍රගුණ කිරීම. සමාධිය වැඩිම. භික්ෂුන් වහන්සේ කාර්යයක්. හරි. ඊට පස්සේ ධර්මී නුවණින් විමසීම. විදර්ශනා වැඩිම. භික්ෂුන් වහන්සේ කාර්යයක්. ඒතර මේ තමයි භික්ෂුන් වහන්සේ කාර්යය. මේක තමයි භික්ෂුන් වහන්සේගේ ජීවිතයේ පැවැත්ම ජීවිතේ. ඒක නිසා භික්ෂුන් වහන්සේලාට දැන් බලන්නකෝ එදා කාලේ මීට වඩා කොච්චර පහසුකම් අඩුයිද? උණු වතුර ටිකක් උණු කරගන්න පවා දර හොයාගෙන ඇවිල්ලා ඒ දර වලින් ලිප්පත්තු කරලා ඊට පස්සේ පැන් ලිඳෙන් හෝ වේවා ගඟින් හෝ වේවා ඇලකින් හෝ වේවා භාජන වලට පැන් ගෙනල්ලා ඒවා පැන් මුට්ටියට තියලා ලිපේ තියලා ඒක රත් වෙන්න කොච්චරලා යනවද? ඒ රත් වෙන කොච්චරලා කරන ඒ අතරතුරේ දර දාන්න ඕනි ගින්දර මේ අවුලවන්න ඕනි නේ. ඒ කොච්චර කටයුතු තියනවද? ඒ කටයුතු තිබුණා භික්ෂුන් වහන්සේලාට. ඊට දාන ටික හොයාගන්න පින්නපාත ඔබ හිතන්නේ
භික්ෂුන් වහන්සේලා දැන් භාග්‍යවතුන් වහන්සේ වඩිද්දී 500 නමක් 1000 නමක් 1250ක් මේ වගේ විශාල පිරිසක් භාග්‍යවතුන් වහන්සේට වඩිනවා. එතකොට වඩිද්දී භික්ෂුන් වහන්සේ දැන් අද මෙතන වැඩ ඉන්නවා නම් චාරිකාවේ වඩිද්දී අද මෙතන වැඩ ඉන්නවා නම් මේ ගමේ ඊට පස්සේ තව සමහර කිලෝමීටර් 5ක් එහායින් ඊළඟ දවසේ වැඩ ඉන්නවා. එතකොට මේ ඒ ටික පාගමනින් වඩින්න ඕනි. ඒතර ඊළඟ ගමට යනකොට වැඩින් ගමට යනකොට එතන කුටි 1250ක් හදලා තියනවද? නෑ ওই ගහක් මුල. එහෙමත් නැත්තම් ওই ගල් ගුහාවක. එහෙමත් නැත්තම් ওই තියෙන ওই අඹ වනයේක නේ අඹ ගහක් යට මේ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ. ඒතර පිණ්ඩපාතේ වඩිද්දී ඔබ හිතන්නේ 1250ක් විතර අය පිණ්ඩපාත වලට මේ බුදුරජාන් වහන්සේ කෙරේ පැහැදිලා භාග්‍යවතුන් වහන්සේට සියලු දෙනා මේ දාන උයාගෙන මේ තියාගෙන ඉන්න යුගයක් නෙමෙයි තිබුණේ. ඒතර භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේට භික්ෂුන් වහන්සේලාට ඒ බ්‍රාහ්මණ සමාජයේ බමුණු කැමති නෑ බුදුරජාන් වහන්සේට. මිත්‍යා දෘෂ්ටික දෙසටක් මිත්‍යා දෘෂ්ටික කියන්නේ ඇදහිලි තිබුණු මේ සමාජයක්. ඒ සමාජයේ බුදුරජාන් වහන්සේට කැමති නෑ. නිගණ්ණාත පුත්ත ඇතුළු ඒ ශාස්ත්‍රවරු බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අප්‍රමාණ විදිහට හිරිහැර කළා. හරි. ඊට පස්සේ බමුණු සමාජයේ බුදුරජාන් වහන්සේ නිග්‍රහ කළා. බුදුරජාන් වහන්සේ දානෙ පවා වැළැක්කුවා. පැංගන් එක පවා වැළැක්කුවා. එවැනි සමාජයක් තිබුණේ. ඒතර ඒ සමාජයේ මේ යනකොටම මේ දානි හදාගෙන ඉන්නේ නෑනේ. ඒතර අපි ප්‍රායෝගිකව බලන්න එපා. ඒ සමාජයේ ස්වභාවය බලන්න එපා. ඒතර දාන ටිකක් හොයාගන්න පවා. ඒ කියන්නේ ආහාර සෙවීමේ දුක කියලා එක්කත් තියෙන්නේ. නේ? ආහාර සොයන එක දුකක් වෙලා තිබුණ ඒ කාලේ. දුකක් ආහාර සොයන එක භික්ෂුන් වහන්සේලාට. ආහාර ගවිට්ටි දුක්ඛං. ආහාර ටිකක් හොයාගන්න එකත් මේ දුෂ්කර කාර්යයක් වුණා. ඒතර ඒ පිණ්ඩපාත වෙන සමහරට උදේ සෑහෙන වෙලාවක පිණ්ඩපාතට ගත වෙනවා ඇති. ඊට පස්සේ ඇවිල්ලා තව පැන් ගේන්න ඕනි, වැසිකිළියට ගෙන පැන් ගේන්න ඕනද මේ කොච්චර කටයුතු කියලා කියන්නකෝ. අද ওই කටයුතු මුකුත් නැහෙනි. අද මුකුත් නැහෙනි. අද පැන් ටිකක් පවා ටැප් එක ළඟට ගිහිල්ලා ඇවිල්ලා ටැප් එක අරිනකොට පැන් ටික හම් වෙනවා. දාන ටික පන්සලට අසපුවට ආරණ්‍යට ගෙනල්ලා පූජා කරනවා. හරි. ඊට පස්සේ කොහේ හරි වඩින්න පාගමනින් වඩින්නේ නැහැ. ඒකට වාහනයක් තියෙනවා. හරි. ඊට පස්සේ හැම දෙයක්ම පහසු වෙලා තියෙනවනේ. සෑම දෙයක්ම පහසු වෙලා තියෙනවනේ. එතකොට එහෙනම් ඒ පහසුවත් එක්ක කාල වේලාව ඉතුරු වෙන්න එපේ. දැන් අපි හිතමු ගොවි මහත්තයෙක් කුඹුර කොටනවා කියලා උදැල්ලෙන්. ඒතර උදැල්ලෙන් කුඹුර කොටනකොට ඒ කුඹුර කොටද්දී එක වරුවකට ඒ ගොවි මහත්තයට කොටන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. සීමිත ප්‍රමාණයක්නේ උදැල්ලෙන් කොටන්නේ. හැබැයි මේකට ටැට්‍රියක් දානවා. ඒතර ඒ ටැට්‍රිය දැම්මට පස්සේ කුඹුරට ටැට්‍රියෙන් හාද්දී ඒ ගොවි මහත්තයටම ඒ වෙලාවටම ඒ උදේ වරුවටම අර උදැල්ලෙන් කුඹුර කොටන මට වඩා කොච්චර ප්‍රමාණයක් වැඩිපුර මේ හාන්න පුළුවන්ද ටැට්‍රියෙන්. ඒ වගේ කී ගුණයක් වැඩිපුර හාන්න පුළුවන්ද ටැට්‍රියෙන්. ඒතර බලන්නකෝ ඒ දැන් ඒ උපකරණ භාවිතා තුලින් තාක්ෂණය තුලින් මොකද්ද එතනද පහසුවෙන් යමක් කරගන්නේ ඉක්මනින් යමක් කරගන්නේ. එහෙනම් ඉක්මනින් කරගන්න පුරුදු වෙලා මොකද්ද ඉතුරු වෙන්න වෙන්නේ වෙලාවනේ. කාලෙනේ ඉතුරු වෙන්න වෙන්නේ. හැබැයි කාලේ ඉතුරු වෙලාද? භික්ෂුන් වහන්සේලාටත් ගිහි උදවියටත් එදාට වඩා අද කාලේ ඉතුරු වෙලාද ගොඩක්? නැහැ. එහෙනම් අපි හැමෝගේම ජීවිත සංකීර්ණ වෙලා. ඒ භික්ෂුන් වහන්සේලාටත් ඒ ජීවිත සංකීර්ණ වෙලා සංකීර්ණ කරගෙන. හරි. එතකොට එහෙනම් ඔන්න අප්පකිච්චෝච අල්ප කෘත්‍ය ඇති බව, වැඩ අඩු බව භික්ෂුන් වහන්සේ නමකට සමාධිය වඩන්න ප්‍රධාන වශයෙන්ම බලපාන එකක්. අප්පකිච්චෝච වැඩ ගොඩාක් වැඩි කර ගැනීම, මේ ලෝකෙම තමන්ගේ ඔළුවේ තියා ගැනීම, මේ ලෝකේ තියෙන වැඩ ඔක්කොම ටික කන්දරාම තමන්ගේ ඔළුවට ගැනීම, තමන් පිට පටවා ගැනීම භික්ෂුන් වහන්සේ නමගේ සාර්ථක භික්ෂු ජීවිතයක ලක්ෂණයක් නොවේ. අපි කර්ණීය සූත්‍රය සජ්ජායනා කරනවා, සිංහලමුත් සජ්ජායනා කරනවා, අර්ථත් අපි කියා දෙනවා. හැබැයි අපිම අපේ වැඩ වැඩි කරගෙන
අපකිච්චෝච සල්ලාහුක බුද්ධි කියන එක අපි කියා දෙනවා. අඩුකොට වැඩ ඇතින් සැහැල්ලුවෙන් ඉඳ කියන එක අපි කියා දෙනවා. හැබැයි අපි වැඩි කරගන්නවා. ඒතර කායික විවේකය, මානසික සිතේ ඇතිවෙන විවේකය මේවා අපි තුල නැහැ. එහෙනම් ඒක කායික විවේකය චිත්ත විවේකයට, චිත්ත විවේකය කියන අතරම කියන පංච නීවරණන් සිත මේ නිදහස් කර ගැනීම චිත්ත විවේකය කියලා කියන්නේ. චිත්ත විවේකයට කායික විවේකයත් ඊ타මත්ම මේ බලපානවා. එහෙනම් ඔන්න භික්ෂුන් වහන්සේ නමක් සමාධිය වඩද්දී අනිවාර්යෙන් තමන්ගේ ජීවිතය ඇති කරගත යුතු දෙයක් තමයි මොකද්ද? අල්ප කෘත්‍ය භාවය. වැඩ අඩු කර ගැනීම. බාහිර වැඩ අඩු කර ගැනීම. ගිහි කෙනෙක් වුණත් බාහිර වැඩ ගොඩාක් දුරට අඩු කර ගැනීම එයාට මේ නිවන් මාර්ගය දියුණු කරගන්න ප්‍රධාන වශයෙන්ම උපකාර වෙන දෙයක්. අනේ අද කාලේ තින් කොහොමද නොකර ඉතම අඩු කර ගැනීම කියලා මම කියන්නේ. පුළුවන් තරම් අඩු කරගෙන අපි බලන්න අපේ ජීවිතේම අපි බලන්න ඕන අපි කොච්චර අනවශ්‍ය දේවල් කරනවද කියලා. අනවශ්‍ය දේවල් අපේ ජීවිතේ කොයිතරම් තියෙනවද කියලා. විශේෂයෙන් මේක භික්ෂුන් වහන්සේලාට බලන්න පුළුවන් දෙයක්නේ. භික්ෂුන් වහන්සේලාට උමනා කරන්නේ චීවර, පිණ්ඩපාත, සීනාසන, ගිලානප්පත්තිය. මේනේ සිව්පසයේ. හරි? ඒතර චීවර අපිට සිවුර ඕනි. හරි? චීවරය අපිට ඕමනයි. එහෙනම් චීවර, පිණ්ඩපාතේ, ආහාර, සීනාසනේ අපිට වාසය කරන්න කුටියක්. සීනාසනයක්. බෙහෙත් ඒ දේවල් මූලික අවශ්‍යතා ටික මේ ටික. එහෙනම් මූලික අවශ්‍යතා ටික මේ ටික. එතනින් එහා තියෙන අවශ්‍යතා ඔක්කොම අපි මූලික අවශ්‍යතා වලින් බැහැරව අපි මේ අපිට අවශ්‍යයි කියලා අපිට කරදරයක් පිණිස තියාගෙන ඉන්න දේවල්. අනිත් හැම දෙයකින්ම අපි නිවන් මාර්ගයට අනුග්‍රහයක් නැහැ. අපි දකිනවා ඒක නිසාම ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා වර්තමාන සමාජයේ ඒ භික්ෂුන් වහන්සේලාට ඇත්තටම කියනවා නම් සැතපෙන්න වෙලාවක් නැහැ. බුද්ධ වන්දනාවට වෙලාවක් නැහැ. ඊට පස්සේ සමහර විට දානේ ටික දානශාලාවට වැඩලා දානේ ටික ගන්න වෙලාවක් නැහැ. දානශාලාවට වැඩලා දාන ටික ගන්නවත් වෙලාවක් නැහැ. හරි? ඒ භික්ෂුන් වහන්සේ කියන අනේ බලන්න මට පුදුම තරම් වැඩ කියලා. අනිත් උදවියත් ඒක වර්ණනා කරනවා. මෝ පුදුම තරම් කටයුතු ගොඩක් කරන කෙනෙක් නේ කියලා වර්ණනා කරනවා. මේ දෙකම වැරදි. භික්ෂුන් වහන්සේත් කම්පා වෙන්න ඕනි. අනේ මම පැවිද්දෙක්ද කියලා. ගිහි උදවියත් කල්පනා කරන්න මේ භික්ෂුන් වහන්සේට අදාළ නොවන දේවල් වලින් තමන්ගේ ජීවිතේ මේ විදිහට මේ විවේකී නැති කරගෙන තියෙන්නේ කියලා. අන්නේ මේ භික්ෂුන් වහන්සේ නිවැරදි වෙනවා නම්, මේ භික්ෂුන් වහන්සේ වැඩ අඩු කරගෙන නිවන් මාර්ගය දියුණු කරගන්නවා නම්, මේ කැප කරන දේ නිවන් මාර්ගය දියුණු කරගන්නවා නම් හොඳයි කියන සිතිවිල්ල ගිහි උදවියත් ඇති කරගන්න ඕනේ. ඒක නිසා අප්පකිච්චෝච සල්ලාහුක බුද්ධි අඩුකොට වැඩ නිති සැහැල්ලුවෙන් ඉඳ. හරි? ලහුක කියලා කියන්නේ සැහැල්ලු භාවය. හරි? ඒතර වැඩ අඩු වෙනකොට තමයි යාගේ ජීවිතේ සැහැල්ලු භාවයටපත් වෙන්නේ. නැත්තම් හැම වෙලාවෙම මහා පීඩාවකින් අහඩි දුවනවා, මෙහි දුවනවා, අරකට කතා කරනවා, මේකට කතා කරනවා, අර දේ කරනවා. මේ සැහැල්ලු භාවයක් නැහැ ජීවිතේ. ගිහි උදවියටත් ඔබටත් ඒ වගේ. ඔබට ඒ කියන්නේ දැන් ඔබට භික්ෂුන් වහන්සේලා තරම් ඒ ගුණ ඇති කරගෙන ඔබේ ජීවිතය අමාරු වෙයි. ඒ කියන්නේ බුදුරයන් වහන්සේ වදාළේ මොනරා කියලා. හංසයක් වේ භික්ෂුන් වහන්සේලාටනේ. පැවිදි පිරිසට හංසය කියලානේ කිව්වේ. ඉතින් ඒක නිසා අප්පකිච්චෝච සල්ලාහුක බුද්ධි සන්තින්ද්‍රියෝච නිපකෝච. ඒ කියන්නේ සංවර කළ ඉඳුරන්ද නුවණ මැද.
හරි සංවර කළ ඉඳුරන් සංවර වෙන්න ඕනේ. හරි සංවර ඉඳුරන් තියෙන්න ඕනේ භික්ෂුන් වහන්සේ නමකට. එහෙම නැත්නම් මේ භික්ෂුන් වහන්සේ අසංවරව වර්තමානයේ ඔය YouTube වල Facebook වල ප්‍රවෘත්ති වල පාරෙතොටේ ওই හර්තාල් වල දකින භික්ෂුන් වහන්සේලා ඇත්තටම ශාසනයේ නියම ප්‍රතිපදාව වඩන්න භික්ෂුන් වහන්සේලා විදිහට අපිට ගන්න බෑ. කවුරු හරි කෙනෙක් තර කරන්න පුළුවන් ඉතින් මේ ශාසනය රට වෙනුවෙන් ඔය ශාසනය වෙනුවෙන් කියලා තමන්ගේ පැවිදි ජීවිතේ ඒ ಗುಣ නසා ගන්න ඒ භාග්‍යතුන් දැන් අපි බලන්න ඕනේ ඔය දැන් භික්ෂුන් වහන්සේ නමක් තමන්ගින්ම ප්‍රශ්න කරන්න ඕනි මම මේ කරන කටයුත්ත මම මේ හැසිරෙන විදිය භාග්‍යතුන් වහන්සේ අනුමත කරයිද භාග්‍යතුන් වහන්සේ දැක්කනම් අපේ පරමාදර්ශී චරිතය සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වගේ වෙන්න කියලා කිව්වේ නෑ භික්ෂුන් වහන්සේලාට. භික්ෂුන් වහන්සේලාට වෙන්න කිව්වේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න. ඒත් සාරිපුත්ත මහරහතන් වහන්සේ අපි මගේ මේ හැසිරිය මගේ මේ කටයුතු දැක්කනම් වර්ණනා කරයිද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මගේ මේ කටයුතු දැක්කනම් වර්ණනා කරයිද? අන්න අපිට හොඳ මිම්මක් මේ කරන කටයුත්ත ඒ උත්තමයන් වහන්සේලා දැක්කනම් ඒ උත්තමයන් වහන්සේලා හිටියනම් වර්ණනා කරයිද? නැත්තම් මෝග පුරුෂයෝ හිස් පුරුෂයෝ මොකද්ද කරන කටයුත්ත කියලා මාව නිග්‍රහ කරයිද මගේ මේ කටයුතු වලට? තමන් දිහා බලන්න පුළුවනි. තමන්ටම බලන්න පුළුවනි. ඒක නිසා පින්වත්නි සමාධිය දියුණු කරගන්න ප්‍රධාන වශයෙන් උමනා දී මං කිව්වේ කායික මානසික විවේකය, වැඩ අඩු බව, අල්ප කෘත්‍ය භාවය, සරල බව, සැහැල්ලුවෙන් ඉඳීම, සංවර ඉඳුරම් පැවැත්වීම. භික්ෂුන් වහන්සේ නමක් කතා කරද්දී ඒ කතාව සංවර වෙන්න ඕනි. භික්ෂුන් වහන්සේ නමක් මේ ඇවිදගෙන යද්දී ඒ ගමන සංවර වෙන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නමක් වාඩි වෙලා සිටිද්දී ඒ වාඩි වෙලා ඉන්න ස්වභාවය සංවර වෙන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නමක් වළඳද්දී ඒකට වළඳනවා කියලා කියන්නේ. වළඳද්දී ඒ වළඳීම සංවර වෙන්න ඕනේ. හරි සංවර වෙන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නමක් කරන සෑම කටයුත්තක්ම සංවර වෙන්න ඕනේ. හරියට තෙල් ධාරාවක් හැලෙනවා වගේ. තෙල් ධාරාවක් හැලෙනවා වගේ. හරි. එතකොට ඒ සංවර බවට තමයි උපමාව භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒක නිසා ඒ සංවර බව, අල්ප කෘත්‍ය භාවය, සරල භාවය, සැහැල්ලු බව. හරි. මේක භික්ෂුන් වහන්සේ නමකට විශේෂයෙන්ම මේ සමාධිය දියුණු කරගන්න ප්‍රධාන වශයෙන් බලපාන දෙයක්. ගිහි ඔබටත් සමාධියක් වඩා ගන්න මේ ස්වභාවවල ඔබට පුළුවන් ආකාරයෙන් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. එහෙනම් ඔන්න මේ සමාධිය දැන් ඒ සමාධිය මේ විදිහට දැන් ආනාපාන සති සමාධිය අපි ගිය වතාවේ කතා කරේ. ආනාපාන සතියේ භාවනාව දැන් අර විදිහට භාවනාවට සූතනක් තෝරාගෙන පළඟක් බැඳගෙන වාඩි වෙලා දැන් මේ පළඟක් බැඳගෙන වාඩි වෙනවා කියන එකත් මේක ආනාපාන සති භාවනාවට විතරක් නෙවෙයි හැම භාවනාවකටම මේක මේ මූලික කෘත්‍ය ටික ඕනි. ඒතර පළඟක් බැඳගෙන වාඩි වීම කියන එක පළඟ කියන එක ගිහි දැන් කාන්තා පිරිසට පුරුෂ පිරිසට ඒක කියන්නේ වෙන් කරලා සාමාන්‍යයෙන් වෙන් කරලා අපිට මේ ගන්න පුළුවන්. දැන් අපි තුමු බද්ධ පරියංකේ මේ ගිහි මේ කියන්නේ පිරිමි පාර්ශවයට බද්ධ පරියංකේ ඊට පස්සේ සමාහට වීරාසනේ හරි ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ පద్මාසනේ ගිහි මේ පිරිම
පාර්ශවයට. කාන්තා පාර්ශවයට ගත්තොත් කාන්තා පාර්ශවයට අර්ධ පරියන්කය, ඊට පස්සේ වීරාසනය. වීරාසනය කියලා කියන්නේ ධනෙස් දෙක මෙහෙම නමාගෙන අත් දෙක මෙහෙම ධනෙස් දෙක මෙහෙම තියාගෙන කෙලින් සිටීම වාඩි වෙලා. ඒතර විලුඹ දෙක උඩ තමයි වාඩි වෙන්නේ. වාඩි වෙලා මෙහෙම කෙලින් ඉස්සරහා බලන සිටීම වීරාසනය. අර්ධ පරියන්කය කියලා කියන්නේ කාන්තා පිරිසට අර කකුල් දෙකම එක පැත්තකට දාලා වාඩි වීම. අපි දැකලා තියෙනවා බද්ධ පරියන්කයෙන් කාන්තා පිරිස වාඩි වෙනවා. ඒක වරදක් නෙවෙයි. හැබැයි වඩා සංවර වෙන්නේ අර අර්ධ පරියන්කය හෝ වීරාසනයේ කාන්තා පිරිසට. ඒතර මේ විදිහට පළඟක් බැඳගෙන වාඩි වෙලා සිහිය තමන්ගේ සිහිය මේ අභිමුඛයේ තියාගෙන හරි සිහියෙන් යුක්තව ආස්වාස ප්‍රස්වාස කිරීම. එතකොට යාට දීර්ඝ ආස්වාස, දීර්ඝ ප්‍රස්වාස, කෙටි ආස්වාස, කෙටි ප්‍රස්වාස තමන් තුළ අඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී සම්පූර්ණ ආස්වාසකය, සම්පූර්ණ ප්‍රස්වාසකය එයාට අඳුනා ගන්න, ඒ තුළ සම්පූර්ණ ආස්වාසකයි සම්පූර්ණ ප්‍රස්වාසකයි සිහි තියාගන්න, සිහි පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට මේ සමාධිය තමයි වැඩෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවය තමයි වැඩෙන්නේ. ඒතර වැඩින යනකොට එයාට ඔන්න පස්සම්බයං කාය සංකාරං අසීස්සාමි සික්කති. පස්සම්බයං කාය සංකාරං පසීස්සාමි සික්කති. පස්සම්බයං කියලා කිව්වේ සැහැල්ලු භාවය. අර ආස්වාස ප්‍රස්වාසයේ තියෙන ගොරෝසු බව අඩුවීම පස්සබ්දිය කියලා කියනවා මේකට. එතකොට මේ ආස්වාස ප්‍රස්වාසයේ සැහැල්ලු භාවය අඩුවීම අත්විඳිමින් ආස්වාස ප්‍රස්වාසයේම සිහි තියා ගන්නවා. මම ගිය වතාවේ උතෙන් තමයි නතර කිව්වා. මම කිව්වා මෙන්න මෙතනදී මේ සැහැල්ලු භාවය, මේ ආස්වාස ප්‍රස්වාසයේ ගුරුසු බව අඩු වෙලා සියුම් වෙනකොට ඇතැම් මුදවියට ආස්වාස ප්‍රස්වාසයෙන් නොදැනී යනවා කියලා. හැබැයි නොදැනී ගියාට ඒ ආස්වාස ප්‍රස්වාසයෙන් නිරුද්ධ වෙලා නොවේ. ඒ කෙනා ඒ අවස්ථාවේදී කල්පනා කරන්න ඕනේ ආස්වාස ප්‍රස්වාසයෙන් නිරුද්ධ වෙන්නේ කාගේද කියලා. ඒ කාගේද කියලා බලලා එහෙනම් මම දැන් ඒ ආස්වාස ප්‍රස්වාසයෙන් නිරුද්ධ වෙන්න ස්වභාවයෙන් යුක්ත පිරිසට මම අයිති නැහැ. එහෙනම් මාතුල ආස්වාස ප්‍රස්වාස තියෙනවා. සියුම් වෙලා තියෙනවා. එයා දක්ෂ වෙන්න ඕනි. තමාතුල තියෙන නමුත් Tamanට දැන් නොදැනී ගිහිලා තියෙන සියුම් උන ඒ ආස්වාස ප්‍රස්වාසයේ අල්ලා ගන්න. තවදුරටත් එතකොට ආස්වාස ප්‍රස්වාසයේ මෙයා සිහි තියාගෙන ඉන්නවා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්තං කියලා කිව්වේ ආධ්‍යාත්මික. තමා තුළ පවතින. එතකොට අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමාගේ ගන්න. තමා තුළ පවතින. තමාගේ ගන්න. මේ ආස්වාස කය ගැන හොඳට එයා බලනවා. අන්න. ඒ ආස්වාස කය හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. හරි? ඒක හොඳට එයා බලනවා මේ ආධ්‍යාත්මික ආස්වාස කයේ ස්වභාවය මේකයි කියලා. ආධ්‍යාත්මික ආස්වාසකයේ ස්වභාවය මේකයි. අජ්ජත්තං වායේ කායානුපස්සී විහෙරති. ඒ ආධ්‍යාත්මික ආස්වාසකයේ ස්වභාවය ගැන හොඳට යා සිහියෙන් යුක්තව වාසය කරනවා. ඒක කයනුපස්සනාව. මේ කයේ ස්වභාවය ආස්වාස කයේ ස්වභාවය. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඒතර ප්‍රස්වාස කයේ ස්වභාවය එයා දකිනවා ආධ්‍යාත්මික. ඊට පස්සේ බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා කියලා කිව්වේ ආධ්‍යාත්මික කයෙන් තියෙන බැහැර දේවල්. ආධ්‍යාත්මික වශයෙන් ගන්න කයෙන් බැහැර යම් යමක් ඇද්ද? ඒ ඔක්කොම බහිද්ධ. හරි. ඒතර තව කෙනෙකුගේ හුස්ම වෙන්න පුළුවනි. තව කෙනෙකුගේ ආස්වාස ප්‍රස්වාස වෙන්න පුළුවනි. ඒවා සතර මහා ධාතු. ආධ්‍යාත්මික කයෙන් බැහැර තියෙන යම් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු යමක් ඇද ඔක්කොම බහිද්ධ කාය. හරි?
එතකොට ඒක මේ බාහිරව තියෙන හුලන් ටිකක් වෙන්න පුළුවනි. ආස්වාස ප්‍රස්වාස නෙවෙයි මේ බාහිර තියෙන හුලන් ටිකක් ඒක හටගෙන තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් නෙමෙයිද? ඒතර ඒකත් ආධ්‍යාත්මික කයෙන් බැහැර දෙයක් නෙමෙයිද? බැහැර දෙයක්. ඒතර ඒකේ ස්වභාවය මොකක්ද? ඒත් සතර මහා ධාතුන් හටගත්තු. ආධ්‍යාත්මික කයේ ස්වභාවයමයි බාහිර කයේ තියෙන්නේ. ආධ්‍යාත්මික කයේ ස්වභාවයමයි බාහිර කයේ තියෙන්නේ. ඒතර ආධ්‍යාත්මික කය කියන්නේ රූපය. ඉතින් මේ ආධ්‍යාත්මිකව ගන්න මම සලකන මේ රූපී ස්වභාවයමයි බාහිරව රූපී ස්වභාවය වෙන්නේ. ආධ්‍යාත්මික බවින් බැහැර වූ යම් රූපී ස්වභාවයක් ඇද්ද? ඒ රූප කියන්නේ මොකක්ද එතකොට? සතර මහා ධාතුන්. සහ සතර මහා ධාතුන් හටගත්තු දේ රූපය කියලා කියන්නේ. හරි? ඒතකොට ඒ වල ස්වභාවයත් මේ ආධ්‍යාත්මික මේ රූපේ එමත් ආධ්‍යාත්මික කයේ ස්වභාවයමයි. ඒක වෙනසක් නැහැ. හරි? ඒක වෙනසක් නැහැ. ඉතින් ඕකමනේ අර මහාත්පදෝපම සූත්‍රයේ රූපය ගැන විස්තර කරන තැන තියෙන්නේ. ආධ්‍යාත්මික රූපය කියන්නේ මොකද්ද? අජත්තන් කියන්නේ ආධ්‍යාත්මික රූපය. ආධ්‍යාත්මික රූපය කියලා රූපය කියන්නේ මොකක්ද? සතර මහා ධාතු. එතන තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට පඨවි ධාතුව තියෙන ආධ්‍යාත්මික පඨවි ධාතුවක්, බාහිර පඨවි ධාතුවක්. ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ මොකද්ද? යං අජත්තම් පච්චත්තම් කක්ඛලං කරිගතං උපාදින්නම්. ආධ්‍යාත්මිකව තියෙන යම් ගොරෝසු කක්කලං කරිගතං කර්කස වූ යම් ස්වභාවයක් ඇත්ත. මේ කියන්නේ උපාදින්න වූ යම් ස්වභාවයක් ඇත්ත. මේකට තමයි ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ. ඒතර ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියන්නේ යං අජ්ජත්තම් පච්චත්තම් ආපෝගතං උපාදින්නම්. ඊට පස්සේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා කියන්නේ දැන් අජ්ජත්තම් පච්චත්තම් තේජෝගතං උපාදින්නම්. ආධ්‍යාත්මික වායෝ ධාතුව කියන්නේ යං අජ්ජත්තම් පච්චත්තම් වායෝගතං උපාදින්න. එතන මේ ආධ්‍යාත්මික රූපය ආධ්‍යාත්මික කය හතරන් තියෙන මේ සතර මහා ධාතුන්ගෙන්. එතකොට බාහිර දේ එතනම තියෙනවා යං අජ්ජත්තිකං දැන් ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි බාහිර ආපෝ ධාතුවයි ආපෝ ධාතුරේ වේසා. එකම ආපෝ ධාතුවයි. ආධ්‍යාත්මික පඨවි ධාතුවයි බාහිර පඨවි ධාතුවයි එකම පඨවි ධාතුවයි. ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි බාහිර තේජෝ ධාතුවයි එකම තේජෝ ධාතුවයි. ආධ්‍යාත්මික වායෝ ධාතුවයි බාහිර වායෝ ධාතුවයි එකම වායෝ ධාතුවයි. ඒකෙන් කොටසක් මම ආධ්‍යාත්මික වශයෙන් මම අල්ලගෙන ඉන්නවා. මේක තමයි අර බලන්න වෙන්නේ යට. බලන්න තියෙන්නේ. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ඔන්නයා බලනවා ආධ්‍යාත්මික කවේ ස්වභාවයයි බාහිර කයේ ස්වභාවයයි. ඒ කියන්නේ ආධ්‍යාත්මික බවින් කයින් බැහැර වූ යම් ස්වභාවයක් දේ ස්වභාවයයි දෙකම සංසන්දනය කරලා බලනවා. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. අන්නර සමාධිය ඉක්මවා ගියපු හරි දැන් අර විදිහට අර ආස්වාස ප්‍රස්වාසයේ සිහි තියා ඉන්නකොට එතන වැඩෙන්නේ සමාධිය සමතය. ඒකෙන් මම ඉස්සෙල්ලා කිව්වේ සමතයයි විදර්ශනාවයි කියන එක එකිනෙකට වෙන් තමයි. හැබැයි අපිට විස්තර කරනකොට මේ වඩනකොට දෙක එකට වඩන්නේ. එකට කියලා කියන්නේ දෙක එකම දේ තමයි ප්‍රගුණ කරමින් වඩන්න තියෙන්නේ. හරි. ඒතර ඔන්න බලන්න දැන් අර ආස්වාස ප්‍රස්වාස රැල්ලේ සිහිය තියාගන්න දැන් ඔන්න සමාධිය දැන් වැඩෙනවා මෙයාගේ. සමාධිය වැඩුණා. හරි. ඒතර මෙයාට හොඳට ආස්වාස ප්‍රස්වාස රැල්ල හොඳට සිහියෙන් යුක්තව ඒකේ සිහි වැඩ කරනවා. ඊට පස්සේ දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කෙටි ආස්වාස කෙටි ප්‍රස්වාස සම්පූර්ණ ආස්වාසකය. හරි. ආස්වාසයේ සැහැල්ලු වීම මේවා අත්දැකීමින් අර ආස්වාස ප්‍රස්වාසයේ සිහිතිය ඉන්න කෙනා ඊට පස්සේ දැන් හොඳට ආස්වාස ප්‍රස්වාස රැල්ලේ සිහිය පිහිටලා දැන් මෙයා මේක විදර්ශනා පැත්තට හරවනවා. කායානුපස්සනාවේම විදර්ශනා පැත්තට හරවනවා. ඉති අච්චත්තං වා කායේ කායානුපස්සී විහෙරති.
මේ ආධ්‍යාත්මික ආස්වාසකයි ස්වභාවය. ආස්වාස ප්‍රස්වාස මේක වායෝ ධාතුවට දැම්මට මෙතන සතර මහා ධාතුන්ම තියෙනවා. එනම් මේක රූපය. සතර මහා ධාතුන්ම තියෙන මේක රූපය. ආධ්‍යාත්මික කයින් ආස්වාස කරයෙන් බැහැර ස්වභාවය. මෙතනක් තියෙන රූපයමයි. මේ දෙකම එකයි. සතර මහා ධාතුන් හටගත්තේ. එතකොට මේ දෙක යා සංසන්දනය කරලා හොඳට බලනවා ගලප අජ්ජත් බහිද්ධාවා කායේ කායानुපස්සේ විහෙරති. උත්තට බලනවා. හැබැයි ආස්වාස ප්‍රස්වාසය මම සිහි තියාගෙන ඉන්නේ. නමුත් අර විදිහට විමසලා බලනවා මෙයා. අර විදිහට සමාධිය දැන් හොඳට අර චිත්ත ඒකාග්‍රතාවය ආස්වාද ප්‍රස්වාස සිහි පිහිටියට පස්සේ එයා අරක බලනවා හොඳට. එතන ඉඳගෙන දැන් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය කියලා කියන්නේ හට ගැනීම. ආස්වාස කය හටගත්තේ කොහොමද? ඒක හට ගැනීම යා බලනවා. හරි? ආස්වාස කය හටගත්තේ මේක දැන් රූපය හටගන්නේ කුමකින්ද? ආහාර සමුදය, රූප සමුදය. ආහාරේ. කබලින්කාර ආහාර, පස්සාහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ හතරෙන්මයි. ආහාර සමුදය, රූප සමුදය. එහෙනම් රූපේ හටගන්නේ මේ ආහාර හතරෙන්මයි. එහෙනම් කබලින්කාර ආහාරය මේකට ඕනේද? ඔව්. මේ කය පවත්වන්න කබලින්කාර ආහාරය ඕනි. එහෙනම් කබලින්කාර ආහාරය නැති වෙලා ගියොත් එහෙම මේක දුර්වලලා ගිහිල්ලා ඊට පස්සේ ඒක පවතින්නේ නැහැ. එහෙනම් කබලින්කාර ආහාරය ඕනි. පස්ස ආහාරය ඕනේද? ඔව්. ආස්වාසය කියන එක ආස්වාස කය ස්පර්ශ තුළින් අපි දැනගන්න එකක් නෙමෙයිද? දත් මං කිව්වේ සිහිය තියා ගන්නවා මෙතන. හැබැයි ආස්වාස කය දැන් ඔන්න මේ නාසිකාග්‍රේ මුඛ නිමිත්තේ මේ නාසිකාග්‍රේ ස්පර්ශ වීගෙන යන්න ආරම්භ වෙනවා. එතනදී ආස්වාස ප්‍රස්වාස ආස්වාස කයේ හට ගැනීම. ඒතර ස්පර්ශ වී වෙන තාක් නේද ඒ ආස්වාස කය තියෙන්නේ. නේ? ඒතර ඒ ස්පර්ශ වීම අවසන් වුණාට පස්සේ ආස්වාස කය නෑ. එහෙනම් ස්පර්ශය. ප්‍රස්වාස කය මෙතනින් ප්‍රස්වාස කරන්න පටන් ගන්නවා. කොහොමද දැනගන්නේ? ස්පර්ශ වීගෙන යනවා. අන්න ප්‍රස්වාස කය ආරම්භ වෙනවා. ස්පර්ශයේ යම් වෙලාවක්ද මේ හුලන් රැල්ල එළියට මේ අපි යවද්දි තියෙන්නේ කොච්චර වෙලාවක්ද ස්පර්ශයේ වීගෙන යන්නේ? ඒ තාක්කේ ප්‍රස්වාසකය තියෙනවා. ස්පර්ශي නතර වෙනකොට ප්‍රස්වාසකය නතර වෙනවා. එහෙනම් පස්සාහාරය මේකේ සමුදය වෙන්න හේතු වෙනවා. මනෝ සංචේතන ආහාරය චේතනාව නැතුව කොහොමද මේක කරන්නේ? චේතනාවක් නැතුව මේක කරන්න පුළුවන් කමක් නැහැ. හරි? චේතනාව ඊටමත්ම බලපානවා මේකට. ආනාපාන සති භාවනාව වඩන කෙනෙකුට තමයි තේරෙන්නේ චේතනාව නැතුව ආස්වාස ප්‍රස්වාස කරන්න බෑ. චේතනාත්මකව කරන එකක්. ඇයි අපි හැම වෙලාවෙම අපි හිතනවා මේක චේතනාව පහල කරන්න කියලා. නෑ, අපිට සිහිය නෑනේ. සිහිය නැති නිසා අපිට ඒක තේරෙන්නේ නෑ තමයි. සිහිය නැති නිසා අපිට ඒක තේරෙන්නේ නෑ තමයි. ස්පිල්ලම් ගහන්නත් බෑ. චේතනා පහල නොකර. සිහිය නැති නිසා අපිට ඒක තේරෙන්නේ නෑ. ඒ තමයි සිහිය පවත්වන්නේ. එහෙනම් චේතනාව, මනෝ සංචේතනාව මේකට ඕනි. විඥානේ ඉතින් මේක දැනගන්න නැතුව කොහොමද? මේක දැනගැනීමෙන් තියෙන්නේ. එහෙනම් ඔන්න ආහාරය සමුදයෙන් මේ ආස්වාස කය සමුදේ වෙනවා. ආහාරය නැති වෙනකොට මේක නිරුද්ධ වෙනවා. සමුදේ ධම්මානුපස්සීවා
කායස්මින් විහෙරති. ඒකේ හට ගැනීම හටගන්න ස්වභාවය දකිමින් ඒ කායානුපස්සනාවේ ඒ කයේ ඒ රූපයේ සිහිය පවත්වාගෙනම ඉන්නවා. කායස්මින් විහෙරති. ඒක ස්වභාවයේ දකිමින් මේ වාසය කරනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒක වැය වෙනවා. ඒක නිරුද්ධ වෙනවා. හරි? දැන් ස්පර්ශය නිරුද්ධ වෙනකොට අර ආස්වාසකය නිරුද්ධ වෙලා. චේතනාව නැති වෙනකොට ආස්වාසකය නිරුද්ධ වෙලා. ඉතින් නොදැනගන්නකොට දැනගන්න නැති වෙනකොට දැනගැනීම නැති වෙනකොට ආස්වාසකය නිරුද්ධ වෙලා. විඥානේ ආහාර නැති වෙනකොට ආස්වාසකය නිරුද්ධ වෙනවා. හරි? එහෙනම් ඔන්න ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධා රූප නිරෝධෝ. හරි? එහෙනම් ඔන්න සමුදය ධම්මානුපස්සීවා කායස් මේ ආස්වාස ප්‍රස්වාසයේ සිහි තියාගෙන ඉන්නේ. හොඳට මතක තියාගන්න එක. ආස්වාස ප්‍රස්වාස කයි. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීම සමුදයත්‍ය හොඳට දකිමින් ඒ සමුදයට හේතු වෙන දේවල්. ඒතර සමුදය දකින්නවා කියලා කියන්නේ ඒකට හේතු වෙන දේ දකින්නවා කියන්නේ හේතුඵල ධමනිය විමසන්නේ. මේ හේතුවෙන් මේක පවතින්නේ. මේ ඇතිකල්හි මේ ඇත. මේ ඉපදීම් මේ උපදී. මේ නැතිකල්හි මේ නැත. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. මොකද්ද? ආර්ය න්‍යාය. හේතුඵල ධම. නේ? එතකොට එයා දකින්නේ සමුදය වැය දකින්නවා කියලා කියන්නේ හේතුඵල ධම විමසනවා. හේතුඵල ධම විමසනවා. බලන්න කියා මේ ආනාපාන සතියේ ආස්වාස ප්‍රස්වාසයේ කොච්චර දුර ගියාද? මේ හේතුඵල ධමයක් විමසන්නේ. හට ගැනීම නැතිවීම විමසන්නේ. ඒතර හට ගැනීම නැතිවීම දකින්නවා කියන්නේ මොකක්ද? ප්‍රඥාව උපදින්නේ. විදර්ශනාව. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීම දකින්නවා. වැය දකින්නවා. හට ගැනීම වැය දකින්නවා. ඒක හොඳට දකිමින් යා කායානුපස්සනාවෙම මේ ආස්වාස ප්‍රස්වාසයේම මේ ආනාපාන සතියෙම යා සිහි පිහිටුවාගෙන ඉන්නවා. සිහි පිහිටුවාගෙන ඉන්නවා. අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකී උපාදීයති. ඒවම් පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. හරි ලස්සනයි. අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. දැන් එයා දැක්කනේ මේ ආධ්‍යාත්මික කයේ ස්වභාවය. බාහිර කයේ ස්වභාවය. ඒ කියන්නේ ආධ්‍යාත්මික මොවින් බැහැර ස්වභාවය. මේ දෙකම වෙනසක් නැහැ. දෙකම එකයි. දෙකම වෙනසක් නැහැ. එකයි. ඒ කියන්නේ අර නතුම්හාක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී යම් භික්කවේ නතුම්හාකං තම් පජහත. මහණෙනි යමක් නොවේ නම් නුඹලාගේ නොවේ නම් ඒවා අතහැරපල්ලා. තම් පජහත ඒවා අතහැරපල්ලා. නුඹලාගේ නොවේ නම්. කිංච භික්කවේ නතුම්හාකං. මහණෙනි මොකද්ද නුඹලාගේ නොවන්නේ? රූපං භික්කවේ නතුම්හාකං තම් පජහත. තංගෝ පහිනං හිතාය සුඛාය භවිස්සති. වේදනා භික්කවේ නතුම්හාකං තම් පජහත. සංඥා භික්කවේ නතුම්හාකං තම් පජහත. සංඛාරා භික්කවේ නතුම්හාකං තම් පජහත. විඥානම් භික්කවේ නතුම්හාකං තම් පජහත. තං වූ පහිනං හිතාය සුඛාය භවිස්සති.
මහණනි යමක් නුඹලගේ නොවේ නම් ඒව අතහැරපල්ලා. මොකද්ද නුඹලගේ නොවන්නේ? රූපය නුඹලගේ නොවේ. රූපය නුඹලගේ නොවේ ඒක අතහැරපල්ලා. වේදනාව නුඹලගේ නොවේ ඒක අතහැරපල්ලා. සංඥාව සංස්කාර විඥානම නුඹලගේ නොවේ ඒක අතහැරපල්ලා. ඒක අතහැරියොත් තමයි තංගෝ පහිනං ඒක අතහැරියොත් හිතාය සුඛාය භවිෂ්‍යති. හිතසුව පිණිස පවතින්නේ ඒක අතහැරියොත්. මහණික මේ වගේ කියනවා. මහණනි මේ ජේතවනාරාමේ මේ ආරාමේ මේ උද්‍යානයේට මිනිස්සු ඇවිල්ලා ගමේ ගෑනු කට්ටිය මිනිස්සු ඇවිල්ලා මේකේ තියෙන ගස් වල අතු කොළ මේවා අරන් යනවා. දරට අරන් යනවා. ඒ කියන්නේ ඒ කාලෙත් ජේතවනාරාමයට ඇවිල්ලා මිනිස්සු ඒ ජේතවනාරාමේ ගස් වල අතු මේවා දරට අරන් ගියා. ඒවා අරන් ගියා දරට. මේ ජේතවනාරාමයට ඇවිල්ලා නේ අර නතුම් මහා සූත්‍රයේ තියෙන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මේවා රැකගෙන හිටියේ නෑ. මේවා රැකගෙන හිටියේ නෑ. සඳුන් ලීයෙන් තමයි සවැත් නුවර ජේතවනාරාමේ ගන්ධ කුටිය හැදුවේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පැලකින් පිටත් වෙලා යනවා වගේ. පැලකින් පිටත් වෙලා යනවා වගේ. ගල් ගුහාවකින් පිටත් වෙලා යනවා වගේ. අර සඳුන් කුටියෙන් පිටත් වෙලා භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. ඉතින් ඒක රැකගෙන කවුරුත් මුරකාරියෙක් දාලා මේ අපි ගියන් පස්සේ මේවා මේ හොරු අරන් යයි කියලා ඒක රැකගෙන භාග්‍යතුන් වහන්සේ හිටියෙත් නෑ. ඒක රකින්න භාග්‍යතුන් කල්පනා කෙරෙත් නෑ. උපක්‍රමයක් ඉදිරියෙත් නෑ. වස්තුම්මාසී අර ජේතවනාරාමේ වැඩි සිටියා. වස්තුම්මාසී අවසන් වුණාට භාග්‍යතුන් වහන්සේ පිටත් වෙලා වැඩියා. ඒක මුර කරන්න මුරකාරියෙක් දැම්මේ නෑ භාග්‍යතුන් වහන්සේ. ඒක කොසල් රජුරෝ දැම්මද කියලා අපි දන්නේ නෑ. මේ අනාථපිණ්ඩික සිටුතුමා ඒකට මුරකාරයෝ දාලා හිටියනේ කියලා අපි දන්නේ. ඒවා ගිහි කට්ටියට දාලා දේවල්. බුදුරජාණන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලා ඒ කාර්යයක උනේ නැහැ. ඒව රැකගන්න එක. ඒවට මුරකාරයෝ දාලා ඒක උදේ ඉඳලා රැය වෙනකන් ඒක දිහා බලාගෙන එහෙම නැහැ. එදත් මිනිස්සු ඇවිල්ලා ජේතවනාරාමේ ගස් කොළන් සිඳගෙන ගියා, දරට අරන් ගියා, තනකොළ අරන් ගියා. එහෙම දේශනාවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ ජේතවනාරාමේ මේ ගස් කොළන් දානකොළ දර මේවා ගමේ මේ ගෑනු මිනිස්සු අරන් යනකොට ඔබට හිතෙනවද මේ මාව අරන් යනවෝ කියලා? මේ මාව අරන් යනවෝ කියලා? ඒ ගස් කොළන් ඒ දර කපද්දී ඔබට හිතෙනවද මේ මාව කපනවෝ කියලා? නෑ. එහෙනම් මහණෙනි දැන් ඒ දේවල් සම්බන්ධව ඔබට අදහසක් නැත්තම් මේ කයේ තියෙන මේ සතර මහා ධාතුන් ටිකක් සම්බන්ධයෙන් මොකටද ඔබ මගේ කියලා මේක මේ මම කියලා මේ මට ගහනෝ මට මේ දොස් පවරනෝ කියලා මොකද්ද මේක මගේ කියලා අල්ලගෙන ඇති වැඩි. මානීය රූපී ඔබේ නෙමෙයි අතහරින්න. රූපී ඔබේ නෙමෙයි අතහරින්න කියනවා. නතුම්මාක සූත්‍රයේ ගිහලා බලන්න ඔබ සංයුත්ත නිකාය 3 ඉඹ සංයුතනික 4 තියෙනවා නතුම්මාග සූත්‍රයක්. ඒකෙත් භාග්‍යවතුන් දේශනා කරනවා යම් බික්කේ නතුම්මකන් තම් පජහත. මහණනි යමක් නොබේ නොවන එක අතහැරපල්ලා. තං වූ පහිනං හිතය සුඛය භවිෂති. ඒක අතහැරියත් ඔබට හිත පිණිස පවතී. කිංච බික්කේ නතුම්මාක මහණනි මොකද්ද නොවන්නේ? චක්කුම් බික්කේ නතුම්මාක මහණනි මේ ඇස නොබේ නොවේ. රූපා නතුම්මාකං මේ රූප නොවේ නුඹලගේ නොවේ අතහැරපල්ලා. චක්කු විඥානම් බික්කවේ නතුම්මාකං මහණනි මේ ඇසේ විඥානේ නුඹලගේ නොවේ අතහැරපල්ලා. චක්කු සම්පස්සෝ බික්කවේ නතුම්මාකං තම්පජහත මහණනි මේ ඇසේ ස්පර්ශ නුඹලගේ නෙවෙයි මේක හේතුවක් නිසා හටගන්න. හේතුවක් නැති වෙනකොට නැති වෙන අනවබෝධය නිසා මගේ කියලා ඒකට මේ උපාදාන වෙලා ඉන්න අල්ලගෙන ඉන්න දෙයක්. අනවබෝධය නිසා මම කියලා හිතන් ඉන්න දෙයක්. අනවබෝධය නිසා මගේ ආත්මය කියලා හිතන් ඉන්න දෙයක්. මේ කන නොවේ මේ ශබ්ද නුඹලගේ නොවේ මේ කනේ විඥානය නුඹලගේ නොවේ මේ කනේ ස්පර්ශය නුඹලගේ නොවේ මේ අතහැරපල්ලා. ඒ විදිහටම ආයතන 6ටම භාග්‍යතුන් දේශනා කරනවා. අර උපමාව දේශනා කරනවා. සවැත් නුවර ජේතවනාරාමයට වෙලා ගමේ මිනිස්සු ගෑනු මිනිස්සු දර
තනකොළ මේ අරන් යනවා. එතකොට හිතනවද කියලා අහනවා මේ මාව කපනෝ මාව අරන් යනෝ කියලා. නෑ. එහෙනම් මොකටද කියලා අහනවා මේ ඇසකට බැඳිලා. වත් උඹලගේ නෙවෙයි අතහැරපල්ලා කියනවා. මේක ලේසි නෑ. හැබැයි අපි මෙතෙන් යන්න ඕනේ නැද්ද? මෙතෙන් යන්න ඕනි. හරි. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ආධ්‍යාත්මික බාහිර අර කායික ස්වභාවය එයා බලනවා සංසන්දනය කරලා. මේ ආද්‍ය මගේ කියලා මම මේ අල්ලගෙන ඉන්නේ එකේ ස්වභාවයයි බාහිරේ කයින් බැහැර ස්වභාවය ආත්මාතික කයින් බැහැර ස්වභාවය දෙකම එකක් නේද? වල වෙනසක් නේද? වෙනසක් නැහැ. එනම මේක හටගන් ගැනීමක් තියෙනවා. සමුදය ධම්මානුපස්සීවා. නැතිවීමක් තියෙනවා. වය ධම්මානුපස්සීවා. හට ගැනීමක් නැතිවීමක් තියෙනවා. හේතුඵල ධමයක් තියෙනවා. මේ හේතු ටික සම්පූර්ණ වෙනකොට මේක හට ගන්නවා. මේ හේතු නැති වෙනකොට ඒක නැති වෙලා යනවා. එහෙනම් මේක මගේ වසඟේ මට ඕන විදිහට මම කියලා මගේ කියලා ගන්න දෙයක් නෙවෙයි නේද මෙතන තියෙන්නේ. හේතුවක් නිසා හට ගන්න ඵලයක්. හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන ස්වභාවයක් නේද මෙතන තියෙන්නේ කියලා එයා දකිනවා. එතකොට අන්නේ ටික දකින්න අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. අත්ති කියලා කියන්නේ ඇත යයි ගන්නේ අත්ති කායෝතිවා මේ කය ඇත යයි ගන්නේ අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. සිහිය පිහිටව ගන්න විතරයි. මගේ මේ ආධ්‍යාත්මික කයක් ඇතයයි මම ගන්නේ සිහිය පිහිටව ගන්න විතරයි. ඒ සිහිය පිහිටව ගන්න මේකක් ඕනේ. නැත්තම් සිහිය පිහිටව ගන්න කොහෙද? සිහිය පිහිටව ගන්න එහෙම එකක් ඕනේ. නැත්තම් සිහිය පිහිටව ගන්න විදිහක් නැහැ අපිට. එහෙනම් බුදුරජාණන් දේශනා කරනවා අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. මේ කයක් ඇතයයි මම ගන්නේ සිහිය පිහිටව ගන්න විතරයි. ආධ්‍යාත්මිකම ආස්වාස කයක් මන් තියනවා කියලා ගන්නේ සිහිය පිහිටව ගන්න විතරයි. නැත්තම් මේ බාහිර කයයි ආධ්‍යාත්මිකයි දෙක වෙනසක් නැහැ. එකම පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගේ පැවැත්මක්. හැබැයි මම ගන්නවා ආධ්‍යාත්මික කය ඇතයි කියලා. මොකටද? සිහිය පිහිටව ගන්න විතරක්. අත්ති කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය. ඒක ඥානයේ උපදව ගන්න උපකාරයක් වෙන නිසා. යාව දේව ඥානමත්තාය පතිසතිමත්තාය. සිහිය පිහිටව ගන්න උපකාරයක් වෙන නිසා. පතිසතිමත්තාය අනිසිතෝච විහෙරති. එහෙම නැත්නම් ඒකට ඇලෙන්න නෙවෙයි. ඒක අල්ලගන්න නෙවෙයි. ඒකට බැඳෙන්න නෙවෙයි. මේ කයක් ඇතයි කියලා ගන්නෙ. එහෙනම් ඔන්න කයක් ඇතයි කියලා ගන්නේ මේ විදර්ශනා වඩන සමත විදර්ශනා වඩන බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයා මේ කයක් ඇතයි කියලා ගන්න මොකටද? අත්තිකායතිව 50 සතිපච්චුපට්ඨිතා හෝති. සිහි පිටු ගන්න විතරයි. යාවදේ ඥානමත්තාය පතිසතිමත්තාය අනිසිතෝච විහෙරති. ඒකට ඇලෙන්න, ඒකට බැඳෙන්න, ඒක මගේ කියන්න. හරි? ඒක උපාදාන කරගන්න. ඒකට හේතු වෙලා ඉන්න නෙවෙයි. අනිසිතෝච විහෙරති. නිසිත කියලා කියන්නේ යමකට ගැටිලා ඉන්නවා. යමකට බැඳිලා ඉන්නවා. යමකට හේතු වෙලා යමක් ආධාර කරගෙන ඉන්නවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිසිතංච චලිතං අනිසිතංච චලිතං නත්ති. නිසිතයාටම චලිතයක් තියෙනවා. කම්පනයක් තියෙනවා. අනිසිතයාට කම්පනයක් නැහැ. චලිතයක් නැහැ. අනිසිත කියලා කියන්නේ රහතන් වහන්සේට අනිසිතයා කියලා කිව්වේ. නිසිතයා කියලා කිව්වේ රහතන් වහන්සේට මෙහා ඉන්න පිරිසට. නිසිතයි. කුමකට හෝ හේත් වෙලා, කුමකට හෝ බැඳිලා, කුමකට හෝ ඇලිලා, කුමක් හෝ උපාදාන කරගෙන ඉන්නවා. රහතන් වහන්සේ අනිසිත තත්ත්වයටපත් වුණාට පස්සේ රහතන් වහන්සේ කිසිවකට බැඳිලා නැහැ.
කිසිවකට ඇලිලා නැහැ. කිසිවකට උපාදාන කරගෙන නැහැ. ඒ නිසා චලිතයක් නැහැ. අනිශ්චිතංච චලිතං නත්ති. එහෙනම් අන්න බුදුරජාණන් දේශනා කරන අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතෝච විහෙරති. එයා උත්සාහ කරනවා යමකට නොඇලී ඉන්න. ඒ කයට නොඇලී ඉන්න. උත්සාහ කරනවා ඒ රූපයට කයට නොඇලී ඉන්න. ඒකට උපකාරී වෙන්න මොකද්ද? අර ටික. ආධ්‍යාත්මික බාහිර කයේ ස්වභාවය දැකීම. හට ගැනීම නැතිවීම දැකීම. ඒක සිහිය පිහිටුවා ගැනීම. මේවා උපකාරී වෙන්නේ. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ කිසිවකට බැඳින්න නෙවෙයි මේ කයක් ඇතයි කියලා අපි ගන්නෙ. ඒකට බැඳින්න නෙවෙයි. මේ ලෝකේ කිසිවකට නොබැඳී ඉන්නයි. නචකින්චි ලෝකේ උපාදීයති. කිසිවකට නොබැඳී ඉන්නයි. කිසිවක් අල්ලා නොගෙන ඉන්නයි. මොකේද ලෝකේ? ලෝකේ කියන්නේ මොකක්ද? ලෝක කියලා කියන්නේ අසකරණාසිය දිවකය මනස. රූප වේදනා සංඥා සංකාර විඥාන. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. මේ ලෝකය වෙන ලෝකයක් නෑ. මේ ලෝකයේ කිසිවකට නොබැඳී ඉන්න. නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි මෙතෙකිනුත් භික්ෂුව මේ කායානුපස්සනාවේ ලොකු දෙයක් කරගත්තා. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු. මහණෙනි මෙතෙක්මුත් භික්ෂුව කායානුපස්සනාව තුළ වාසය කළා. ඔය විදිහට කායානුපස්සනාව තුළ වාසය කළා. ඔන්න බලන්න එතකොට ආස්වාස ප්‍රස්වාසී සිහිය පිහිටුවා ගැනීම නෙවෙයිද භික්ෂුවට මෙතෙන් යන්න උපකාර වුණේ? එහෙනම් අර සමාධිය ආනාපාන සතියේ ආස්වාස ප්‍රස්වාසී සිහිය එකඟ කර ගැනීම ඒ සමාධියම තමයි. ඒ සමාධියෙන්ම තමයි එතනින් එහාට ඒ ආස්වාස ප්‍රස්වාස කයේ ස්වභාවය විදර්ශනා කරන්න භික්ෂුවට උපකාර වුණේ. එහෙනම් ආනාපාන සතිය කියලා කියන්නේ සමාධිය විතරක් වෙන්න භාවනාවක් නෙවෙයි. විදර්ශනාවත් වෙන්න භාවනාවක්. සමාධිය විතරක් නෙවෙයි වඩන්නේ. විදර්ශනාවත් වඩනවා. ආනාපාන සතිය තුළ. එහෙනම් මම ඉස්සරත් කිව්වේ සමාධියේ වඩන්න සමාධිය වැඩි යුතුමයි. සමාධියේ සීලෙන් අනුග්‍රහ ලබන්න ඕනි. බුද්ධ ශාසනය කියන්නේ මේක. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ කුමකටද? බුදුරජාණන් වහන්සේ පහළ වීමට ඉස්සරලත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාට පස්සෙත් ලෝකෙ තියෙන මනුස්සයෙක් වෙනස්කම මොකක්ද? ඒකෙන් අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මොකටද කියලා. බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ මිනිස්යාගේ ලෝක සත්‍යයේ දෙව් මිනිස්සුන්ගේ සිදුවන වෙනස්කම මොකක්ද? ඒ ඉස්සලා නොකරන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාට පස්සේ සිදුවන වෙනස්කම මොකක්ද? එකම එක දේ නිවන් අවබෝධය. එකම එක දේ චතුරාර්ය සත්‍ය අවබෝධය. එකම එක දේ නිවන් මඟ ප්‍රගුණ කිරීම. එකම එක දේ සම්මාදිට්ඨිය. කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් බුද්ධ ශාසනයේ සීලය නැද්ද කියලා. ඔව් සීලය තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා සීල රකින්න මිනිස්සු. දැන් මහාමායා දේවිය නිරන්තරයෙන් පන්සිල් ආරක්ෂා කරපු කෙනෙක්. පොයට අටසිල් සමාදන් වෙච්ච කෙනෙක්. එහෙනම් පොයට අෂ්ටාංග උපෝසීලී සමාදන් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ පටන් ගත්ත එකක් නෙවෙයි. මහාමායා දේවිය පොයට අටසිල් සමාදන් වුණා. නිරන්තරයෙන් පන්සිල් ආරක්ෂා කළා. අනේ බුද්ධ ශාසනය තුළ ඒක වර්ණනා කරනවා. එතකොට පිරිස වැඩිපුර සිල් රකින්නවා තමයි.
වැඩිපුර සිල් රකින්න. හැබැයි සීලය බුද්ධ ශාසනයේ සීලය සම්මාදිට්ඨියෙන් අනුග්‍රහ ලබනවා. ඔන්න සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් ඒතර බුදුරජාන් වහන්සේ පහළ වෙන්න ඉස්සලා සිල් රැකපු කට්ටිය නැද්ද? සිල් රැකපු කට්ටිය ඉන්නවා. පන්සිල් රැකපු කට්ටිය ඉන්නවා. පොයට අටසිල් සමාදන් වෙච්ච කට්ටිය ඉන්නවා. එතනනේ. එතකොට සමාධිය බුදුරජාන් වහන්සේ පහළ වෙන්න ඉස්සලා සමාධිය දිනු කරගත්තු කට්ටිය නැද්ද? ඉන්නවා. හරි. ආලාර කාලාම උද්දකරාම පුත්ත ගත්තත් ඒ හැම කෙනෙක්ම සමාධිය වඩපු උදවිය. දැන් නිගණ්ඨනාථ පුත්තත් දන්නවනේ පළවෙනි ධ්‍යානයේ තියෙනවා කියලා. විතක්ක ਵਿਚාර නැති ධ්‍යානයක් තියෙනවා කියලා ශ්‍රමණ ගෞතමයෝ කියනවා. කියලා තමයි අර කියන්නේ. දැන් විතක්ක ਵਿਚාර නැති ධ්‍යානය කියලා කියන්නේ දෙවෙනි ධ්‍යානය. දැන් දෙවෙනි ධ්‍යානෙන් එහාට මේ නිගණ්ඨනාථ පුත්‍ර තිබිලා නැහැ. දෙවෙනි ධ්‍යානය හෝ දෙවෙනි ධ්‍යානෙන් එහාට නිගණ්ඨනාථ පුත්‍ර තිබිලා නැහැ. හැබැයි ඒකෙන් අපි අදහස් කරන්න බෑ පළවෙනි ධ්‍යානයේ නොතිබුණා කියලා. පළවෙනි ධ්‍යානෙ තියෙන්නේ නැති. විතක්ක ਵਿਚාර සහිත ධ්‍යානය. නිගණ්ඨනාථ පුත්තට. ඒතර මේ ආලාර කාලාමට සමාපatti 7ක් දක්වා තිබුණා. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, ඒ වගේම ආකාසානංචායතනය, ආකින්චඤ්ඤායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය. මේ සමාපatti 7ම ආලාර කාලාමට තිබුණා. උද්දකරාම පුත්තට මෙතනමුත් එහාට ගිහිල්ලා අෂ්ට සමාපත්තියම තිබුණා. නේව සංඥා නා සංඥායතන දක්වා තිබුණා උද්දකරාම පුත්තට. ඒතර එතන හඳුන්වන පළවෙනි ධ්‍යානය බලන්නකෝ. එතනත් පළවෙනි ධ්‍යානය හඳුන්වන්නේ විවිච්ඡේව කාමේ විවිච්ඡ කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරම් විවේකජම් පීතිසුඛම් පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලාමයි. ආලාර කාලාමට උද්දකරාම පුත්තට තිබුණෝ පළවෙනි ධ්‍යානයත් හඳුන්වන්නේ මේ විදිහටමයි. දෙවෙනි ධ්‍යානයත් හඳුන්වන්නේ මේ විදිහටමයි. තුන්වෙනි ධ්‍යානයත් හඳුන්වන්නේ මේ විදිහටමයි. එහෙනම් මේ ධ්‍යාන කියනේවා බුද්ධ ශාසනයේ භාග්‍යදන පහළ වෙන්නත් ඉස්සෙල්ලත් තිබුණා. එහෙනම් ධ්‍යාන වැඩිමම නෙවෙයි බුද්ධ ශාසනයේ බුදු කෙනෙක් ලෝකෙට කියා දෙන්නේ. ඒවා කියා නොදෙනවා නෙවෙයි. ඉතින් පෙරත් ඒවා තිබුණා. දිව්‍ය ලෝක කියන්නේ ඒක. දැන් බලන්නකෝ මහා මායා දේවිය සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උපත ලැබලා දවස් 7න් කලුරිය කරනවා. කලුරිය කියලා කිව්ල කොහෙද උපදින්නේ? මාතෘ දිව්‍ය රාජ්‍යය වෙලා කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. තවතිස්තාවේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 7 වෙනි වස් කාලයේ භාග්‍යතුන් වහන්සේ වඩින්නේ තවතිසාවට මාතෘ දිව්‍ය රාජ්‍යයට ධර්මයේ දේශනා කරන්න. ඒතර දිව්‍ය ලෝක ගිහිල්ලා මාතෘ දිව්‍ය රාජ්‍යය ඉපදුනේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පෙර. ඊට පස්සේ අසිත කාලදේවල භාග්‍යතුන් වහන්සේ ඉපදුනාට පස්සේ බෝසතාණන් වහන්සේ ඉපදුනාට පස්සේ අසිත කාලදේවල අර බෝසත් දරුවා දැකලා මුලින් hina වෙනවා. පස්සේ අඬනවා. මුලින් hina වෙන්නේ මේ දරුවා ලෝකේ ශ්‍රේෂ්ඨම තත්ත්වයට පත් වෙනවා. සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. පස්සේ අඬනවා. අඬන්නේ ඇයි? ඒ වෙනකොට මම ජීවිතුන් අතර නැහැ. මම මෙහෙන් චුත වෙලා ගිහිලා දිව්‍ය ලෝකෙ උපදිනවා. උපදින්නේ අසඤ්ඤ ලෝකේ, අසඤ්ඤ තලයේ. ඒ ධර්මයක් අවබෝධ කරගන්න බෑ. ඒතර අසඤ්ඤී දක්වා වුණත් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා කියා. අපි ජාතක කතා ගත්තොත් මේ ජාතක කතාවල අප්‍රමාණව තියෙනවා. ඒ ජාතක කතාවල බෝසතාණන් වහන්සේගේ පිරිස දහස් ගණනින් ලක්ෂ ගණනින් මේ මෛත්‍රී භාවනාව කළා. මෛත්‍රී ධ්‍යානය වඩලා දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ගිහපු අවස්ථා. එහෙනම් දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න මත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළලා කියා දෙන්නේ. ඊට පස්සේ දෙමාපියන් සැලකීම, ගෙවල් දොරවල් හැදීම, විවාහ වීම, විවාහ කට්ටිය දරුවෝ හැදීම, දරුවෝ හදන කට්ටිය ඉගෙන ගන්න විදිය කියලා දීම, ඉගෙන ගන්න කට්ටිය රස්සා කරන විදිය කියලා දීම, රස්සා කරන කට්ටිය අපෝ විවාහ වෙන විදිය කියලා දීම. මේවා බුදු සාසනයේ භාග්‍යතුන් වහන්සේ මෙව දේශනා කරලා තියෙනවා තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් ලෝකෙට ලැබෙන දේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය තුළ නිවන් මඟ. ඒක තමයි වෙනස. හරි? නිවන් මඟ වෙනස. නිවන් අවබෝධය.
ඒකමයි බුදුරජාණන් එතට අපට තේරුම් ගන්න පුළුවන් ඇයි භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ කියන. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ කියන. ඒක නිසා පින්වත්නි අපිට නම් ඔන්න සමතය සමාධිය දියුණු කිරීම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට ඕනි අනිවාර්යයි. ඒක ඕන වෙන්නේ මෙන්න මේ නුවණ ප්‍රඥාව උපදවා ගන්න නිවන් අවබෝධයට උපකාරයක් නිසා. සමාධිය සීලය නැතුව යම්කිසි කෙනෙක් කියනවා නම් සීලය නැතුව නිවන් මඟ දියුණු කරගන්න පුළුවන් කියලා ඒක බෑමයි. සමාධිය නැතුව නිවන් මඟ දියුණු කරගන්න පුළුවන් කියලා කියනවා නම් ඒක වැරදීමක්. ඒක බෑමයි. සමාධිය ඕනි. සමාධිය ඕනි. යම්කිසි කෙනෙක් අරහතට පත් වෙන සමාධිය සීලය සම්පූර්ණ කරලා මිසක් සමාධිය සම්පූර්ණ කරලා මිසක් එහෙම නැතුව අරහතට පත් වෙන්නේ කවුරුවත් කෙනෙක් එකපාරටම අරහතට පත් වෙන්නේ නැහැ. ඒ හැම කෙනෙක්ම අරහතට පත් වෙන සෝතාපන්න වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙලා අරහතට පත් වෙන්නේ. හරි? ඒ පිළිවෙලින් ඒ මාර්ගඵල ලබන්නේ. දැන් ධර්මදේශනාව අවසානයේ අපි කියනවා තමයි ධර්මදේශනාව අවසානයේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව අවසානයේ මෙච්චර පිරිසක් අරහතටපත් වුණා කියලා. එකපාරටම අරහතටපත් වෙනව නෙවෙයි. ඒ ධර්මදේශනාව අතරතුර යතුල සීලය වැඩෙනවා. සීලය වැඩෙනවා. එන අපිට තේරෙනවා එකකින් සීලේ වඩනවා කියලා කියන්නේ දැන් ඒකනේ දැන් බුද්ධ ශාසනයේ සීල කියන්නේ සම්මා දිට්ඨිය මුල් වෙච්ච එකක් කියලා කියන්නේ. සම්මා දිට්ඨිය මුල් වෙච්ච එකක්. ඔබට හිතන්න ඔබට නම් ප්‍රශ්නයක්වත් මතුවෙන්න පුළුවන්. මොකද දැන් ඔන්න දැන් සීල සමාධි ප්‍රඥා නිවන් මාර්ග කියලා කියන්නේ. දැන් සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා භාග්‍යතුන් වහන්සේගේ පැහැදීමෙන් නෙවෙයි. සමහරට භාග්‍යතුන් වහන්සේට දොස් කියන්නේ. හරි. ඒතර එයා සෙල් ලකපු කෙනෙක් නෙවෙයිනේ සමාධිය වැඩපු කෙනෙකුත් නෙවෙයි එයා සමහරට. දැන් භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. භාග්‍යතුන් වහන්සේට ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරලා අවසානයේ මෙයා අරහත්ත්වයටපත් වෙනවා. ඒතර ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කොයි වෙලාවද මෙයා සිල් රැක්කේ? අපි දැන් අවුරුදු ගාණක් සිල් රකින්නවා. මෙයා කොයි වෙලාවද සිල් රැක්කේ? මෙයා කොයි වෙලාවද සමාධිය දිනු කළේ? අපි දැන් අවුරුදු ගාණක් සමාධිය දිනු කරන්න උත්සාහ කරනවා. හැබැයි මෙයා බුදුරජාණන් දේශනාව අවසානයේ අරහතටපත් වෙලා. හැබැයි අරහතටපත් වෙන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥාව වඩලා. කොයි වෙලාවද සිල් රැක්කේ? නෑ. ඒ දේශනාව තුළම යා සීලය පුරනවා සම්පූර්ණ කරනවා. පින්වත්නි සතුන් නොමරා සිටීම නෙවෙයි සීලය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය මුල් වෙලා එයා තුල සතුන් මරන්න තියෙන ඒ සංයෝජනේ නැති වෙනවා. සතෙක් මරන්න තියෙන සංයෝජනේ නැති වෙනවා. සොරකමක් කරන්න තියෙන සංයෝජනේ නැති වෙනවා. දැන් සතුන් මරන්න දැන් අත්පය හතරම නැත්තම් සමහර කට්ටිය අත්පය හතරම නැහැ. එහෙම නැත්නම් ලෙඩ ඇඳේ ඉන්නවා අත හොල්ලන්න අත් දෙක හොල්ලන්න බෑ කකුල් දෙක හොල්ලන්න බෑ. මේ මදුරුවෝ කාලේ යනවා මරන්න විදිහක් නැහැ. එයා සිල් රකින්නවද? එහෙම කියන්න බෑ අපිට. යම්කිසි කෙනෙක් ඉන්නවා අත් කකුල් හතරම පාන්නේ නැහැ. මෙයා කොහෙද සොරකම් කරන්නේ? එයා අදින්න දාන්නෙන් වැරකිච්ච කෙනෙක්ද? නෑ. එහෙම කියන්න බෑ අපිට. එහෙම නැතිනම් හොඳටම සිල් රකින්නේ අර ඇසුත් අන්ද කනුත් බිහිරි අත් කකුලුත් පණ නැති කට්ටියනේ. ඉතින් එහෙනම් මරෙන් රහතටපත් වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. මේ සීලී අර සතුන් මරන්න තියෙන සංයෝජනේ නැති වෙනවා. ඒ නැති වෙන්නේ සම්මා දිට්ඨියත් එක්ක. හරි. ඒක බුද්ධ ශාසනයේ සීලයේ සම්මා දිට්ඨිය මුල් වෙච්ච එකක්. බුද්ධ ශාසනයේ සීලය. ඒ නිසා අපිට හොඳට තේරුම් ගන්න සීලය ඕනි. සීලේ නැතුව යම්කිසි කෙනෙක් නිවන් මඟ දියුණු කරගන්න පුළුවන් කියනවා නම් ඒක බෑ. සමාධිය ඕනි. සමාධියෙන් නැතුව නිවන් මඟ දියුණු කරගන්න පුළුවන් කියලා කියනවා නම් ඒක බෑ. ඒතර යම්කිසි කෙනෙක් ධර්ම දේශනාව අහනකොට සීලිය සම්පූර්ණ වෙනවා. සමාධිය වැඩෙනවා. අරහත්ත්වයට පත් වෙන යම්කිසි කෙනෙක් එයා ධ්‍යාන හතරම සම්පූර්ණ කරනවා. සමාධිය සම්පූර්ණ කරනවා. හරි? එතකොට සමාධිය වැඩෙනවා. ඒ දේශනාව කරන යනකොට මේ සිතේ සමාධිය වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනවා.
හොඳට තේරුම් ගන්න නම් ඔන්න අපිට නම් අපිට නිවන් මගක් දිනු කරගන්න අපිට තියෙනවා. ඒ නිසා සමාධිය කියන්නේ අපි තව පොඩ්ඩක් සමාධිය ගැන ඉස්සරහට කතා කරන්න තියෙනවා. එතකොට මට ඕනේ ඔබට මේ ආනාපාන සති භාවනාව මෙතනින් අවසන් වෙන එකක් නෙවෙයි. ආනාපාන සති භාවනාව තව මේ අපි කතා කරේ කයානුපස්සනා කියන කොටස. තව වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන ගොඩාක් දීර්ඝව මේ ආනාපාන සති භාවනාව යනවා. නමුත් මම ඒක කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද අපි ආනාපාන සතිය කතා කිරීම නෙවෙයි අපේ පරමාර්ථය. සමාධිය විදර්ශනාව කතා කිරීම. සම්මාදිට්ඨියට උපකාරණදී කතා කිරීම. ඒක නිසා හොඳට ඔබ තේරුම් ගන්න. එහෙනම් ඔන්න පැවිදි හෝ වේවා, ගිහි හෝ වේවා අපිට අත්‍යවශ්‍යයි මොකද්ද? කාය චිත්ත විවේකය. මම ඉස්සෙල්ලත් ගොඩාක් ගැන කතා කළා. වැඩ කටයුතු අඩු කර ගැනීම අපිට තියෙන ලොකු බාධාවක් තමයි පින්වත්නි ෆෝන් එක. අනේ ෆෝන් එක. සමහරට ස්වාමීන් වහන්සේ නමකට උදේ ඉඳලා ඒ කියන්නේ ෆෝන් එක ඕෆ් කරන්න නේද තියාගෙන වෙනවා. ඇයි කෝල් එන්න පුළුවන් නේ කෝල් එනවා. එතකොට අපි කෝල් එකක් වෙනුවෙන් අපි ෆෝන් එක ඕන් කරගෙන ඉන්න ඕනි. මොකද නිවන් මාර්ගට අදාළ දෙයක්ද? නෑ. ෆෝන් එක ඕන් කරගෙන ඉන්න ඕනේ අපි මේ අර කෝල් එයි කියලා. නිවන් මාර්ගට අදාළ නෑ. ඉතින් අපි භාවනා කරන්න සමහරට භාවනා කරන්න වාඩි වුණාට පස්සේ ෆෝන් එක ඔක්කොම ඉස්සරහ තියාගන්න වෙනවා. ඒක භාවනා කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ෆෝන් එක කියන්නේ අපිට ලොකු බාධාවක්. ඒස සමහර අවස්ථාවලදී ෆෝන් එක ඕෆ් කරලා තියෙනවා, සයිලන්ට් කරලා තියෙනවා. සමහර කට්ටිය කතා කරන්න උත්සාහ කරන වෙති. නමුත් බැරි වෙන වෙති ඔබ තරහ ගන්න එපා. අමනාප වෙන්න එපා. අපිට ෆෝන් එක නිරන්තරයෙන් අපිට ෆෝන් එක පැවිසිලා ඕන් කරගෙන ඒකමත් ඉන්න බෑ. හරි. සමහර උදවිය කෝල් ගන්නවා අපි සමහරට අපි සයිලන්ට් රින්ග්ස් යනවා ඇති. හැබැයි අපි ඒක සයිලන්ට් කරලා පැත්තකින් තියලා තියෙනවා. ඉතින් රින්ග්ස් යනවා සමහර කට්ටිය තරහත් යනවා ඇති මායට. මේ ෆෝන් එක ගන්නවා මේ දාන සම්බන්ධයෙන් සමහරට කතා කරනවා. එන්නට අපි සමහරට ෆෝන් එක උස්සන්නේ නැහැ. තරහ ගන්න එපා ඔබ. අපි නිවන් මාර්ග දිනු කරගන්න උත්සාහ කරන්න. උත්සාහ කරන්න ඕනි. ඒක ෆෝන් එක බාධාවක් නම් අපි අයින් කළ යුත්තේ නිවන් මාර්ග නෙවෙයි පින්වත්නි ෆෝන් එක. ඒක කන්ට්‍රෝල් කළ යුත්තේ පාලනය කළ යුත්තේ නිවන් මඟ නෙවෙයි ෆෝන් එක. ඒ නිසා සමහර අවස්ථා ඔබත් ඔබගේ ජීවිතයේ ඔබත් කාය විවේකයේ චිත්ත විවේකයේ ඔබත් හොයන්න භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන් සෙවිය යුතුයි. භාග්‍යතුන් වහන්සේ සියල්ල කරගෙන අවසන් වුණු භාග්‍යතුන් වහන්සේත් ඉස්සලා කිව්වේ කාය විවේකයේ ඇලුම් කළා. ඒ රහතන් වහන්සේලාත් කාය විවේකයේ ඇලුම් කළා. අනේ ඒක නිසා ඔබ අපේ හැමදෙනාට අපේ ජීවිතයේ හොඳට සීලය දියුණු කරගෙන කාය විවේකයේ කාය චිත්ත විවේකයේ උපදවාගෙන ඒ තුලින් සමාධිය දියුණු කරගෙන හොඳට මේ ධර්මයේ නුවණින් කල්පනා කරමින් අපිට අපේ ජීවිතේ නිවන් මඟ වඩන්න වාසනාව ලැබේවා. ඔබ අපේ හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දින විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ප්‍රියන්තා කුමාරී මෑණියන් දියණිය සහ පුතණුවන් විසින්. ඒ පින්වතුන් මේ උතුම් දේශනාව සඳහා අනුග්‍රහය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සීල දුනා ධර්මී ශ්‍රවණය කළා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත් අප සීල දුනා එකතු වෙලා මේ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් පින්කමද සීල දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ට දවහවහ ධර්ම අවබෝධයේ පිණිසම මේ පිනත් උපකාර වෙත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. මේට වසරකට පෙර මිය පරලෝකීය එච් කරුණාවතී මෑණියන්ටත් මියගිය පියාණන්ට සහ මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. දායකත් දරු සීල පිං උතුම් නමින් නන් අයුරුම් උදව් උපකාර කළ සීල පිං උතුම් නමින් ඔබ අප හැමදෙනා නමින්
ආනන්ද සසර පුරාවට මිය පරලෝකීය සීලෝම් ඥාතිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා. ප්‍රියන්තා කුමාරී මෑණියන්ට දියණියන්ට සහ පුතණුවන්ට නිරතුරුවම උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ පින් උපකාර වෙත්වා. පවුලේ සියලු දෙනාටත් රටවාසී ලෝකවාසී සියලු දෙනාටත් දුක් රෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. දායකත්ව දරුවෝ පින්වුතුන්ට පවුලේ සියලු දෙනාටත් දරුවන්ටත් නන් අයුරුන් උදව් උපකාර කළ සියලු පින්වුතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතීත මිත්‍රාදීන් සියලුම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිනත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.